ආයුබෝවන් වාරණය කළ නොහැකි අදහස් අදත් ධාරණය කරන්නට තීරණයේ සජීව සංවාදය අප ඔබ වෙත ගෙනෙන්නට සූදානම්. අද දවසෙත් විශේෂිත චරිතයක් තීරණය සමගින් එක්වනවා. එතුමන් පිළිබඳව හඳුන්වනකොට එතුමන් දේශපාලනික චරිතයක් නියෝජනය කරන්නේ ගාල්ල දිස්ත්‍රික්කය වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නැහැ. නමුත් සක්‍රියව රටේ පවතින අර්බුදය විසඳන්න ඒ සඳහා මැදිහත්කරුවෙකු වශයෙන් දායක වෙනවා. අපි හඳුනාගන්නේ අද දවසේ තීරණයේ සජීව සංවාදය සඳහා එක්සත් ජාතික පක්ෂයේ සභාපතිතුමන් වජිර අබේවර්ධන මහත්මයා. සුබ රාත්‍රියක් ඔබතුමන්ට ප්‍රාර්ථනා කරනවා. මේ අද දවසේ අපි එකතු වන මොහොත බොහොම විශේෂයි. ඊට හේතුව වජිර අබේවර්ධන මහත්මයා මේ රට දැන් මේ මොහොතේ තියෙන තැන ඉතාමත්ම අවදානම් තැනක අපි ඉන්නේ. අග්‍රාමාත්‍යතුමන් මේ දවසේදී ජාතිය ආමන්ත්‍රණය කරනකොට විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එතුමන් සඳහන් කරනවා රට තියෙන තැන පිළිබඳව ආර්ථික තත්ත්වය පිළිබඳව අර කරුණු සංගවන් නැතුව අග්‍රාමාත්‍යතුමන් මේ සියල්ල පිළිබඳව ඊ දවසේ හෙළිදරව් කළා. ඔබ දකින්න නැති ඔබ අහන්න නැති. විශේෂයෙන්ම දැන් ඔබතුමන් පාර්ලිමේන්තුව නියෝජනය කළ චරිතයක්. අමාත්‍ය දුර ගණනාවක් හැබවුවා. දැන් මේ මොහොත වන විටත් රටේ පවතින මේ අර්බුදයට විසඳුම් හොයන්නට ඉතාමත් සක්‍රියව දායක වන බව අපි දන්නවා. අග්‍රාමාත්‍යතුමන් කමිටු කිහිපයක් පත් කළා. අත්‍යවශ්‍ය ආහාර පිළිබඳ වගකීම ඔබතුමන් ඇතුළු පිරිසට ලබා දුන්නේ. පසුගිය දිනවල අපි දැක්ක එතුමන් සඳහන් කරපු කාරණා විශේෂයෙන්ම රටේ මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් එපමණක් නොවේ ඖෂධ අවශ්‍යතාව සම්පූර්ණ කිරීම, පොහොර අර්බුදය විසඳීම, khනිජ තෙල් අර්බුදය මේ සාවූ පොදු ජනතාව මුහුණ දෙන ගැටලු වලට පිළියම් සොයන්නට අග්‍රාමාත්‍යතුමන් කටයුතු කරනවා. අපි ආරම්භයක් විදිහට වජිර අබේවර්ධන මහත්මයා පටන් ගමු එතනින්. අගමැතිතුමන් අපි හැමදෙනෙක්ම දන්න කාරණාව එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ හිමි වුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීතුරයක්. ඒ සඳහා තීරීපත් වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා. එතුමන් නියෝජනය කරන්නේ දැන් පාර්ලිමේන්තුවේ එක් ආසනයක්. ඔබතුමන්ලගේ පක්ෂයේ අපි දන්න කාරණාව අර එතුමන් පවා කියන දේ මම තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ස්වාධීනම චරිතය. වෙනත් කිසිවෙකුට බලපෑම් එල්ල කරන්නට බෑ එතුමන්ට. ඒ ස්වාධීන බව නිසාම සමහර විට ජනාධිපතිතුමන් හිතන්නේ නැති තිබෙන බහුතරයත් එක්ක පාර්ලිමේන්තුවේ අපි දන්නවා ව්‍යවස්ථාවට අනුකූලව පාර්ලිමේන්තුවේ බහුතර දිනාගේ කැමැත්ත තියෙන ජනාධිපතිතුමාගේ විශ්වාසය දිනාගත් තැනැත්තාට තමයි අගමැති දුරේ හිමි වෙන්නේ. මේ අර්බුදකාරී වාතාවරණයත් එක්ක ඒ වගකීම රනිල් වික්‍රමසිංහ මහත්මයා බාර ගන්නවා. අපි එතනින් පටන් ගමු. දැන් චෝදනා තියෙනවා එතුමන්ට අගමැති දුරේ බාර ගැනීමත් එක්ක. හැබැයි එතුමා සද්භාවයෙන් කළේ කියලා සඳහන් කරන මොකද්ද ඔබතුමාගේ විග්‍රහය? ඔබතුමන්ගේ පක්ෂයේ නායකතුමන්, ඔබතුමන්ගේ පක්ෂයේ සභාපතිතුමන්. අපි ප්‍රධාන කාරණා කීපයක් ගැන අවධානය යොමු කළ යුතු තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයට එක ආසනයක් හිමි වෙච්ච අවස්ථාවේදී සමස්ත අපේ පක්ෂ ප්‍රධානීන්, පක්ෂයේ සියලු සංවිධාන ඒකමතිකව තීරණය කරේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුත්තේ ජාතික වශයෙන් පිළිගත හැකි නායකත්වයක්. ඒ අනුව තමයි දැනට ශ්‍රී ලංකාවේ සිටින දේශපාලන පක්ෂ අතරින් එහෙම නායකත්වයක් දිය හැකි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තු නියෝජනය සඳහා සියලු දෙනාගේ ආශිර්වාදයෙන් පාර්ලිමේන්තුවට ගියේ. ඒ වගේම එතුමා දැන් දින කීපයකට කලින් අග්‍රාමාත්‍ය ධූරය බාරගත්තට පස්සෙත් එතුමා අයිති වෙන්නේ කිසිම දේශපාලන පක්ෂයකට නෙමෙයි. එතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකයා තමයි. නමුත් එතුමා මේ වගකීම බාරගන්නේ මුළු මහත් සමස්ත ජනතාවගේ වගකීමක් හැටියට එතුමා බාරගන්නේ. එක්සත් ජාතික පක්ෂය අපි බලාපොරොත්තුත් නැහැ. එතුමා එක්සත් ජාතික පක්ෂයේ පුජ්‍යලෙක් හැටියට නෙමෙයි අපි දකින්නේ. එතුමා අපි දකින්නේ කඩාගෙන වැටිච්ච රටක්. එතුමා දිවුරුම් දෙන රටේ මහා භාණ්ඩාගාරේ ඩොලර් මිලියන 7යි තියෙන්නේ. ඩොලර් මිලියන 7යි තියෙන්නේ. එතකොට එතුමා බාර ගන්න රටේ ඩොලර් නැහැ. එතුමා බාර ගන්න රටේ රුපියලුත් නැහැ. එතුමා බාර ගන්න රටේ ඩීසල්, පෙට්‍රල්, භූමි තෙල්, ගෑස් සුත් නැහැ. එතකොට හිස් බවක් තිබෙන භාණ්ඩාගාරයක් දුක් විඳින මහා සුවසක් දුක් විඳින 2,30,00,000ක ජනතාවක් තරුණ තරුණයන් පාසල් යන ළමයි 45,000ක් අඩාල විච්ච
මහා කුණාටුවකට අහුවිච්ච රටක් බය නැතුව තමාට තියෙන දැකපුරුද්ද සහ පළපුරුද්ද අනුව එතුමා බාර ගන්නවා. එතුමා බාර ගන්න කාරණේ දිහා බැලුවාම දිග කාලයක් විශේෂයෙන් අපි සඳහන් කළේ එක ආසනය තමයි. හැබැයි මේ ආසනයට පුළුවන් මේ මුළු මහත් රට සුවපත් කරන්න. ඒ නිසා තමයි එතුමා දිවුරුම් දීපු අවස්ථාවේ ඉඳලා විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයන් කොමන අදහසක් කිව්වත් ඒ එකක්වත් අදාළ වෙන්නේ නැහැ. අදාළ වෙන්නේ සමස්ත ශ්‍රී ලාංකික ජනතාව එතුමා කෙරෙහි තියලා තියෙන බලාපොරොත්තුව සහ විශ්වාසය. මට එතුමා පිළිබඳ තියෙන අත්දැකීම සහ විශ්වාසය උඩ මට එක දෙයක් බය නැතුව කියන්න පුළුවන්. සියලු දෙනා එතුමාට සහයෝගය ලබා දෙන්න. මේ රටේ සියලුම දේශපාලන පක්ෂ එතුමාට සහයෝගය ලබා දෙන්න. එතුමා හදලා දෙයි ආපහු සියලු දෙනාට දේශපාලනය කරන්න පුළුවන් රටක්. හැබැයි ඔබතුමා ওই විදිහට සඳහන් කළාට චෝදනා තියෙනවා ජාතික ජන බලවේගයේ පාර්ශවයෙන් අපි දකිනවා එහි නායකතුමා නන්ද කුමාර දිසානායක මහත්මයා වගේම ඔබතුමන්ගේ මිත්‍ර පක්ෂයේ සමගි ජන බලවේගයේ පක්ෂයේ සජිත් ප්‍රේමදාස නායකතුමන් චෝදනා ගණනාවක් එල්ල කරනවා. දැන් සර්වපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කරන්න සියල්ල සූදානම්ව තිබියදී රනිල් වික්‍රමසිංහ මහත්මයා කඩාකප්පල් කළා වගේ වැඩක් නෙවෙයිද මේ කළේ? මම හිතන්නේ අපි මතක තබා ගත යුතු කාරණයක් තියෙනවා. පාර්ලිමේන්තුවේ 225න් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉවත් කරාම 224ක් දැන් හිටියනේ මේ පීඩනයේ තියෙද්දි. දැන් මේ 224ට විසඳුමක් තිබුණා නම් මේ 224 කෙනෙක් නැගිටලා ඉදිරිපත් කරන්න ඕනේ මෙන්න මේකයි විසඳුම කියලා. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් වර්ෂය එකහමාරක් දෙකක් තිස්සේ කියනවා රට අගාධයකට යනවා, රට කඩාගෙන වැටෙනවා. යන්න ඕන පාරේ එතුමා කියනවා. එතුමා යන්න ඕන පාරේ ඉදිරිපත් කරනවා. එතුමා කියනවා IMF සම්බන්ධයෙන් එකක් එතුමා කියනවා වහාම දැනට අවුරුදු 2කට උඩදී එතුමා කියනවා 2019 අපි රට බාර දෙනකොට ඩොලර් බිලියන 7.5ක් එක්ක බාර දුන්නේ. ඇමරිකානු ඩොලර් බිලියන 7.5ක් එක්ක රට බාර දුන්නේ. ඒ බාර දෙන අවස්ථාවේදීත් 2020 පාර්ලිමේන්තු මැතිවරණේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි කියනවා අනාගතයේ මේ ගැටලුව විසඳන්න තියෙන මාර්ගය අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියලා තියෙනවා. හැබැයි මහජනතාව ඒක පිළිගත්තේ නැහැ. මහජනතාව අපිට ගෙදර යන්න කිව්වා. මහජනතාව රනිල් වික්‍රමසිංහ මහත්තයාට ගෙදර යන්න කිව්වා. මහජනතාව වෙනත් නිගමනයකට ගියා. එතකොට මහජනතාවයේ ගිය නිගමනය අනුව අපිට තේරුණා 2019 අපි නවත්තපු තැන වෙනස් කරාම අපි නවත්තුවේ රුපියල් 2650ට තිබුණු ගෑස් ටැංකිය රුපියල් 1450ට 2015 ජනවාරි 8 වෙනිදා ඉඳලා 2019 දෙසැම්බර් මාසෙ වෙනකන් නොවෙනස්ව ලබා දෙමින් පෙට්‍රල් ඩීසල් භූමි තෙල් ගෑස් නොවෙනස්ව ලබා දෙමින් ඒකට තමයි කියන්නේ ආර්ථික කළමනාකරණයක් කරනවා කියලා. එතකොට ඒ ආර්ථික කමිටුව බාර සභාපතිවරයා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමට ගොඩක් අය දොස් කියන්න පුළුවන්. ඇමතිවරු තරහ වෙන්න පුළුවන්. සමහර ඇමතිවරු යම් කැබිනට් පත්‍රිකාවක් දැම්මහම මේක අනුමත කරගන්න බැරි වෙන්න පුළුවන්. මොකද ඒක නොගැලපෙනවා නම් ඒක ඩස්බින් එකට යන්න පුළුවන්. හැබැයි එතුමා රට නිවැරදි මාවතක අරගෙන ගිහිල්ලා තමයි අවසානයේ බාර දුන්නේ. දැන් මේ බාර දෙන අවස්ථාවේ තිබුණු තත්ත්වය 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව සඳහන් කළා කිව්වා ඉදිරියේ එන අවුල විසඳා ගැනීම සඳහා වෙනස් නොකර ඒ ජාතික ප්‍රතිපත්ති රාමුවේ ගමන් කරන්න කියලා. දැන් ඒක දැකලා තමයි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා දිගින් දිගටම කියන්නේ අපි පාර්ලිමේන්තුවේ 113කින් මේ ප්‍රශ්න විසඳන්න බෑ. පාර්ලිමේන්තුවේ 175ක් විතර අපි එකතු වෙලා එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ 225ම එකතු වෙලා සියලු දේශපාලන පක්ෂයකට වාඩි වෙලා අපි ජාතික ප්‍රතිපත්ති රාමුවකට යන්න ඕන. අධ්‍යාපනයේ ජාතික ප්‍රතිපත්තිය මොකද්ද? එතෙන්දි ජනතා යුක්ති පෙරමුණේ අදහස කියන්න පුළුවන්. එතෙන්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ අදහස කියන්න පුළුවන්. අනිත් දේශපාලන පක්ෂවල අදහස කියන්න පුළුවන්. මොකද්ද අපි ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය? මොකද්ද අපි ජාතික ආර්ථික ප්‍රතිපත්තිය? එතකොට මේ ප්‍රතිපත්ති මාලාව නීතිගත කර ගැනීමට ප්‍රයත්නයක් දරන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අනාගත පරම්පරාව ගැන හිතලා. අපි පිටින් විට ආණ්ඩු වෙනවා ආණ්ඩු යනවා එන ප්‍රතිපත්තිය වෙනස් වෙනවා ඒ ප්‍රතිපත්ති මාලාව වෙනස් කිරීම නිසා තමයි මේ අද ශ්‍රී ලාංකික මහජනතාව විශාල අර්බුදයකට මුහුණ දීලා තිබෙන්නේ. ඒ නිසා තමයි හැම වෙලේම එතුමා උත්සාහ කරන්නේ. එක්සත් ජාතික පක්ෂය විශේෂයෙන් පහුගිය අවුරුද්දක කාල සීමාව තුළ කිව්වේ යකඩ වගේ වෙනස් කර නොහැකි ජාතික ප්‍රතිපත්ති රාමුවකට අපි සියලු දෙනා වාඩි වෙලා එකග වෙමු. රට හදන්න නම් අපි ඔක්කොම ඉන්නේ.
රටේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නම් නිදහසෙන් පස්සේ යම් යම් දේවල් දිනාගෙන තියෙනවා නම් නිදහස් සෞඛ්‍ය දිනාගෙන තියෙනවා නම් නිදහස් අධ්‍යාපනය දිනාගෙන තියෙනවා නම් නිදහස් ප්‍රජාතන්ත්‍රවාදයේ දිනාගෙන තියෙනවා නම් නීති හා සාම්‍ය අඩු වැඩි වශයෙන් දිනාගෙන තියෙනවා නම් කොහොමද අපි ඒ රට ජාතික ප්‍රතිපත්ති රාමුවකට ඇතුළත් කරගන්නේ? මම හිතනවා ප්‍රධාන කාරණේ මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති ධූරය ලබාගත් අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටින සියලු දේශපාලන පක්ෂයකට වාඩි වෙලා ජාතික ප්‍රතිපත්ති මාලාවකට එකඟ විය යුතුව තිබෙනවා. එසේ නොමැතිව අපිට පේනවා සමහර වෙලාවට ප්‍රමුඛත්වයේ දී යුතු කාරණේ නෙමෙයි ප්‍රමුඛත්වය දෙන්නේ. අපිට පේනවා සමහර අය කියනවා 19 වෙනි සංශෝධනය ගැන. බොහොම හොඳයි. කමක් නැහැ. ඒක ඕනනම් අවශ්‍ය නම් ඕන වෙලාවක අරගෙන එන්න පුළුවන්. 20 වෙනි සංශෝධනය ගැන කතා කරනවා. ජනාධිපති ක්‍රමය ගැන කතා කරනවා. ඒතකොට මේවා ප්‍රමුඛත්වයේ නෙමෙයි. හෙට 19 ආවත් 20 ආවත් 21 ආවත් ඩීසල් බූම් තෙල් පෙට්‍රල් හම්බෙන්නේ නැහැ. එහෙනම් ඩීසල් භූමි තෙල් පෙට්‍රල් ගෑස් හම්බෙන්න නම් ඒකට තියෙන්න ඕන ආර්ථික ජාතික ප්‍රතිපත්තියක්. ජාත්‍යන්තර වශයෙන් කොහොමද අපි ක්‍රියා කරන්න කියන ප්‍රතිපත්තියක්. ඒ වගේම අපිට මොනවද අපි අලාභ ලබමින් දුවන ආයතන කොහොමද අපි ඒවා ලාභ ලබන ආයතන බවට පරිවර්තනය කරගන්නේ? දැන් උදාහරණයක් හැටියට ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව තිබුණා. පස්සේ ඒක ටෙලිකොම් වුණා. අද ඔබේ අතේ ටෙලිෆෝන් 3-4ක් තියෙන්න පුළුවන්. ඇයි දෙපාර්තමේන්තුව වෙනස් වෙලා ටෙලිකොම් එකකට ගියා. එතකොට අපි පාඩු ලබන දෙපාර්තමේන්තුව සදාකල් මහජනයාගේ ඇඟ පිට පටවනවද? එහෙම නැත්නම් ඒවා ලාභ ලබන ආයතන බවට පරිවර්තනය කරගන්නවද? එහෙනම් යම් පිරිසක් ඉන්න පුළුවන් දේශපාලනය කරනවා යම් යම් ආයතන හරහා. මේක වෙනස් විය යුතුයි. මේක මේ රටේ ජනතාව තීරුම් ගත යුතුයි. මේක මේ රටේ අනාගත තරුණ පරම්පරාව තීරුම් ගත යුතුයි. එහෙම ක්‍රියා කළොත් මේ රට ආසියාවේ ඉහළ තැනක ඔසවලා තියන්න පුළුවන්. ලෝකෙත් ඉහළ තැනක ඔසවලා තියන්න පුළුවන්. ඒකට අපිට ජාතික නායකත්වයක් පාර්ලිමේන්තුව තුළ තිබිච්ච එක මහා සම්පතක්. ඒකයි එතුමා ඊයේ ජාතිය අමතන ගමන් කියන්නේ මම කොළඹ විශ්වවිද්‍යාලයේ නිදහස් අධ්‍යාපනයෙන් ලැබ උපාධිධාරියෙක්. එතකොට මම ඒ නිදහස් අධ්‍යාපනයේ බිහිවිච්ච පුජ්‍යලයක් හැටියට මේ මහා ඛේදවාචකයේ බාර ගන්න මට ශක්තියක් තිබීම ගැන එතුමා ප්‍රකාශ කරනවා. එතුමා ඒ වගේම කතාව අවසන් කරනකොට කියනවා මට විශ්වාසයි මම මේ අභියෝගය දිවිහිමියෙන් ජයග්‍රහණය කිරීම සඳහා ක්‍රියා කරනවා කියලා. ඒ නිසා මම හිතනවා සියලු දෙනා එකතු වෙලා ක්‍රියා කළ යුතු අවස්ථාවක්. ඉතින් බෙදෙන්න බෑ, පැනලා යන්න බෑ, හැංගෙන්න බෑ. හැමෝම ඇවිල්ලා වාඩි වෙලා කියන්න ඕන මොකද්ද Tamanට තියෙන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය. මොකද්ද Tamanට තියෙන ජාතික ආර්ථික සැලැස්ම. මම හිතනවා එතෙන්ට සියලු දෙනා එකඟ කරගත යුතුව තිබෙනවා. හොඳයි, එතුමා නියෝජනය කරන්නේ කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, ඔබතුමා නියෝජනය කරන්නේ ගාල්ල මහින්ද විද්‍යාලය සහ මොරටුව විශ්වවිද්‍යාලය. මේ අත්දැකීමත් එක්ක රටේ ඉදිරිය සුබවාදී කරන්න මහ ලොකු මෙහෙයක් ඉටු කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. දැන් අවජිර අබේවර්ධන මහත්මයා මේ අපි දැක්ක පාර්ලිමේන්තුව තුළ විවිධ චෝදනා නැගෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමත් එක්ක දැන් ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ සාකච්ඡාවෙන් අනතුරු තමයි තීන්දුව තීරණ ගන්නේ අග්‍රාමාත්‍යවරයා බවට පත් වෙනවා කියලා. හැබැයි චෝදනා තියෙනවා මේ සාකච්ඡාවේදී අවධානයට ලක්වෙච්ච කරුණු පිළිබඳව. විශේෂයෙන්ම අපි දකිනවා චෝදනා එල්ල වෙනවා විවිධ පාර්ශවවලින් රාජපක්ෂවරුන් රකින්න රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉදිරිපත් වුණා කියන කාරණාව. එක අතකින් ගෝටාගෝ හෝම් අරගල ක්‍රියාත්මක වෙනවා. අනිත් පැත්තෙන් අපි දැක්ක අර්ගලීගහ මන්දිරයේ ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වෙනවා. ඉන්න අනතුරු දැවැන්ත ඛේද වාචකයක් වුණා. මේ සියල්ලත් එක්ක දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා මොකද්ද මේ සිද්ධ කරපු දේ? විශේෂයෙන්ම දැන් එතුමා මේ විදිහේ අර ඩීල් දේශපාලනයක නිරත වෙනවාද? චෝදනාවක් තියෙනවා ඩීල් ගැන. මම හිතන්නේ ඩීල් බොහොම හොඳ වචනයක්. මොකද උදාහරණයක් හැටියට 1929 ඇමරිකාවේ මගේ මතකයේ හැටියට 32 වෙනි ජනාධිපතිවරයා නිව් ඉකොනොමික් ඩීල් එකක් දානවා. ඒ ආර්ථික ඒ ඩීල් එක හන්ද තමයි ඇමරිකාව ලෝකයේ බලවත් රාජ්‍යයක් බවට පත් වෙන්නේ. එතකොට ආර්ථිකයට ඩීල් එකක් අවශ්‍යයි. දේශපාලනට ඩීල් එකක් අවශ්‍යයි. ඒ දෙකම ක්‍රියාත්මක කරන්න බැරි නම් ඒ රට ගොඩ ගන්න බෑ. එතකොට මේ ඩීල් කියන වචනේ ශ්‍රී ලංකාවේ නිකන් බොහොම මේ අමුතු විදියකට බලන තත්ත්වයක් තිබෙනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ඩීල් එක බලන්න කොහොමද කියලා 2015 ජනවාරි 8 වෙනිදා ඉඳලා 2019 දක්වා එතුමාගේ බලන්නකො ඩීල් එක. එතුමා නීතිය හා සාමය ස්වාධීනත්වයට තල්ලු කළා. රාජපක්ෂලා හිරේ දාන එකද ඩීල් එක? කවුද ඉතිහාසයේ රාජපක්ෂලා වැලිකට්ට අරලා තියෙන්නේ? රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ කියන්නේ එතුමා පුජ්‍යලිකව යවුවා නෙමෙයි.
නීතියේ ස්වාධිපත්‍ය ස්වාධීන කළා ස්වාධීනව යන ක්‍රියාවලියේ වැලිකඩ යන්න බැරි නම් ඕනහක යන්න හැරියා. එතකොට ඒක ඩීල් එකක්ද? ඒතකොට වෙන කාට හරි ශ්‍රී ලංකාවේ කියන්න පුළුවන්ද ස්වාධීනත්වයෙන් යම් ක්‍රියාවලියක් සිදු වෙලා රාජපක්ෂලා සිරගත වුණා කියලා? මම කියන්නේ ඒ සිරගත වීම සම්බන්ධයෙන් නීතියේ ස්වාධීන ආධිපත්‍යය තුමා ඇති කළා. එතකොට ඒක කරපු රනිල් වික්‍රමසිංහ නායකතුමාට හැරිලා කවුරු හරි කියනවා නම් ඩීල් එකක් තියුණා කියලා මම හිතන්නේ මේ ඩීල් එක හොඳයි. අනිත් එක අපි මතක තබා ගත යුතු ප්‍රධාන කාරණයක් තිබෙනවා. රනිල් වික්‍රමසිංහ නායකතුමා නිතර උත්සාහ කරපු දෙයක් තමයි නීතිය හා සාමය රටේ. අපි ලෝකෙන් ආධාර ගන්න නම් ලෝකෙන් අපිට මේ රටට උදව් කරන්න නම් මේ රටේ ලෝ ඇන්ඩ් ඕඩර් හොඳට තියෙන්න ඕන. නීතිය පිළිබඳ හොඳ ආධිපත්‍යයක් තියෙන්න ඕන. නීතිය සියලු දෙනාට සමාන වෙන්න ඕන. ඒතකොට නීතිය සියලු දෙනාට සමාන කර ගැනීම සඳහා මං හිතනවා එතුමාගේ දේශපාලන ජීවිතයේ කාලය තුල විශාල ප්‍රයත්නයක් දරලා තියෙනවා. විවිධ අය එතුමාට ඒකට විරුද්ධව නැගී ඉඳලා ඇති. හැබැයි එතුමා උත්සාහ කළා තියෙනවා ඇයි ලෝකේ බලවත් රාජ්‍යයක් කරන්න නම් මේ රටේ ලෝ ඇන්ඩ් ඕඩර් එක බොහොම ශක්තිමත් තැනකට ගෙන යා යුතුව තිබෙනවා. අධිකරණ පද්ධතිය ඊටාම ශක්තිමත් තැනකට ගෙන යා යුතුව තිබෙනවා. දේශපාලන කරලියේ තිබෙනවා යම් බලයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන අය, බලය ලබා ගැනීමට නොහැකි වෙන අය කණ්ඩායමක් කියනවා අරයා හොරා කියලා. අනිත් එක්කෙනා කියනවා මෙයා හොරා කියලා. දැන් මේ සෙල්ලම අපේ දේශපාලන ජීවිතේ අපි දිග කාලයක් දැකලා තියෙනවා. දැන් එක්සත් ජාතික පක්ෂයේ මට මතකයි අපේ අර්බුද ඇති වුණාම අපේ නායකයෝ එකිනෙකාට හොරා කියා ගන්නවා. ඒ කියන්නේ අපිට මතකයි රාජාලිය සංවිධානය ඇති වෙනකොට අපිට මතකයි ලලිත් ඇතුළම් මුදලි මැතිතුමා අපිට මතකයි ගාමිණී දිසානායක මැතිතුමා අපිට මතකයි ප්‍රේමදාස මැතිතුමා. එතකොට මොකද වෙන්නේ? එක්කෙනෙක් කියනවා අරයා හොරා කියලා අනිත් එක්කෙනා කියනවා මෙයා හොරා කියලා. මට මතකයි ඒ කාලේ මම ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා වෝට් පෙන්සරේ ගිහිල්ලා හම්බ වෙලා මම ඇහුවා මොකද වෙන්නේ කියලා. මට ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා කිව්වා වෙන්නේ එකයි මේ 3-4 දෙනා කුලල් කා ගැනීමෙන් මේ සියලු දෙනා අකාලේ මී යන්න පුළුවන් කියලා. එතුමාට ඒ 3 දෙනාම මී යනකොට ඒ 3 දෙනාගේම අවසන් කටයුතු වලට ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා සම්බන්ධ වුණා. බලන්න ඊට පස්සේ එක්කෙනෙක් මිය ගියාම අනිත් දෙන්න ඇවිල්ලා කියනවා අපේ ශ්‍රේෂ්ඨ නායකයාණෝ කියලා මල් මාලයක් දානවා. හැබැයි මිය යනතුරුම කියනවා හොරා කියලා. දැන් මේ දේශපාලන සංස්කෘතිය තමයි වෙනස් විය යුත්තේ. මම කියන්නේ රටක යම් කිසි අයථා ක්‍රියාවලියන් සිද්ධ වෙනවනම් ලෝකෙ පුරාම සිද්ධ වෙනවා. මිනිස්සුયો වැඩ කරන්නේ ඒ මිනිස්යන්ගේ හැදියාව අනුව සහ පිළිවෙල අනුව යම් යම් අයථා ක්‍රියාවන් සිදු වෙන්න පුළුවන්. ඒවා පාලනය කරන්න තමයි නීති රීති පද්ධතියක් තිබෙන්නේ. එතකොට පාර්ලිමේන්තුවේ තියෙන තමන්ගේ වරප්‍රසාදයට මුවා වෙලා අරයට මෙයාට හොරා කියනට වඩා හොඳයි ළඟම තියෙන පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් කරාම හොරබඩු තියනවා කියලා. එතකොට කියන්න පුළුවන් දේශපාලන බලය නිසා ඒකේ නිසි පරීක්ෂණයක් නොවන්න පුළුවන් කියලා. නෑ මේ පැමිණිල්ල UN එක දක්වා යන්න පුළුවන්. ඒ පැමිණිල්ල. එතකොට අපි දේශපාලන භූමිකාවේ දුර්වලයන්ගේ ස්වභාවයක් තමයි අරයා හොරා මෙයා හොරා කිය ඉන්නවා. ඇයි? ඔහුට දර්ශනයක් නැහැ. ඔහුට රට ගෙනියන මාර්ගය පිළිබඳ අවබෝධයක් නැහැ. මොකද්ද තමන් කරන්න යන්නේ කියලා අවබෝධයක් නැහැ. එහෙම නැත්නම් මේ ආණ්ඩුවේ කාලයක් ඉන්නවා ඊට පස්සේ ඊළඟ ආණ්ඩුවේ කාලයක් ඉන්නවා. ඊළඟ ආණ්ඩුව පිහිටවන්න කිට්ටු වෙනකොට මේ ආණ්ඩුවෙන් පැනලා ගිහිල්ලා අර ආණ්ඩුව හොරයි කියනවා. ඊට පස්සේ මේ ආණ්ඩුවෙන් ටික දවසක් ඉඳලා එළියට පැනලා ගිහිල්ලා කියනවා මේ ආණ්ඩුව හොරයි කියලා. මං කියන්නේ මේ සූදුව ශ්‍රී ලංකාවේ දේශපාලන භූමිය තුලින් ඉවත් විය යුතුයි. හැබැයි මිනිස්සු උපතින් කරන දෙයක් තියෙනෝනේ වැරදි. ඒව පාලනය කරන්න තමයි නීති රීති පද්ධතියක් ලෝකෙ සකස් වෙලා තිබෙන්නේ. එහෙනම් මේ නීති රීති පද්ධතියට හසු කරගෙන ක්‍රියා කරන්න තිබෙනවා. අපි 2015 ජනවාරි 8 වෙනිදා බාරගත්තාම විශේෂ අධිකරණ පිහිටෙව්වා. විශේෂ අධිකරණ පිහිටවල පරීක්ෂණ කරගෙන ගියා. මම හිතන්නේ පරීක්ෂණ 530කට වැඩි ප්‍රමාණයක් කරලා තියෙනවා. මගේ ළඟ තියෙන ලේඛනයක්. ඒකේ විශාල ප්‍රමාණයක් අධිකරණ ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට අධිකරණ ක්‍රියාවලියත් එක්කයි යා යුතුව තිබෙන්නේ. එතකොට අධිකරණ ක්‍රියාවලියත් එක්ක යනකොට මේ රටේ ජනතාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව සුප්‍රීම මහ ජනතාව සුප්‍රීම ජනාධිපතිතුමා නෙවෙයි සුප්‍රීම උසාවිය නෙවෙයි අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව සුප්‍රීම මහ ජනතාව මහජන පරමාධිපත්‍යය තුළ පිහිටා ඇත්තේ. ඒකට මහජන පරමාධිපත්‍ය එක පාට 69 ලක්ෂයක් එකතු වෙලා කියනවා නෑ ඒ නඩු තියෙන පිරිසට රට බාර දෙන්න කියලා. එතකොට සමහර අය කියනවා
වේගෙන් දඩුවම් කළේ නැහැ කියලා. එහෙම දඩුවම් කරන්න බෑ. දැන් එහෙම දඩුවම් දැක ඔබතුමාලගේ මන්ත්‍රීතුමා රාජ්‍ය අමාත්‍යතුමා රංජන් රාමනායක මහත්මයා විනිසුරුවරුන්ට දුරකථන අමතුම් ලබා දීලා තිබෙනවා. මම මේ පැත්ත ගැන කතා කරන්න යන්නේ නැහැ. නමුත් මම කියන්න කැමති දැන් එහෙම නඩුව අහන ක්‍රමයක් නැහැ. අපි නීතිය සකස් කරන්නේ පාර්ලිමේන්තුව. ඒක භාවිතා කරන්නේ අධිකරණය. හැබැයි අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට නීතිය හදලා නීතිය ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. දැන් එහෙම කරා බණ්ඩාරනායක මැතිනිට. අපි නීති සම්පාදකයා හැටියට අපි අධිකරණ බලය පාවිච්චි කරා. පාවිච්චි කළා බණ්ඩාරනායක මැතිනිට ප්‍රජායතිය නැති කළා. එතකොට අපිට එදා සමස්ත සමාජයේ මහා චෝදනාවක් ආවා ඒ කරපු වැඩේ වැරදි කියලා. එතකොට එහෙම තත්වයකින් අපිට ඉදිරියට යන්න බෑ. දැන් අපි දැක්කා උදාහරණයක් හැටියට ගත්තාම ගෝඨගම ගැන ඔබ සඳහන් කරා. ගෝඨගම අලුත් දේශපාලන සංස්කෘතියක් අලුත් තරුණ පරම්පරාව දුන්නා. ඒක දිහා කල්පනාවෙන් බලන්න ඕන. ඒ දැන් උදාහරණයක් හැටියට ගෝඨගමේ තියෙන හොඳ පුස්තකාලයක්. 70 තියුනේ ආයුධ. 88 තියුනේ ආයුධ. මේ තරුණ පරම්පරාව පුස්තකාලයක් දාලා තියුණා. මගේ පුස්තකාලේ මගේ වෙනත් තරුණෙක් වීඩියෝ කරලා ගෑලපෙනවා මම බැලුවා. එතන පොත්පත් තියෙනවා. එතන වාඩි වෙලා පොත්පත් කියවනවා. අලුතෙන් අපි දැක්ක සිනමා ශාලාව. ඔව්. අනිත් පැත්තෙන් ආර්ට් ගැලරියක් තියෙනවා. අනිත් පැත්තෙන් සින්දු කියනවා. අනිත් පැත්තෙන් සංස්කෘතික ක්‍රියාදාම යනවා. ඒ අතරේ ජන අරගලයක් ඉදිරියට යනවා. දැන් මේක තේරෙන්නේ නැති සමහර අය කියනවා එතන සින්දු කියනවා. එතන මේ බයිල පොලක් වෙලා නෑ ඊට හොඳයි. මොකද විශ්වාස කරන දැන් මොකද අවි ආයුධ වෙනුවට පෑන ආවා. අවි ආයුධ වෙනුවට පොත ආවා. අවි ආයුධ වෙනුවට ආර්ට් ගැලරියක් ආවා. අවි ආයුධ වෙනුවට මහා ලස්සන තරුණ සමාජයක් සකස් වෙමින් තිබුණා. දැන් මේ තරුණ සමාජයට කරපු ක්‍රියාවලිය ඔස්සේ එතෙන්ට ඇති කරපු ඒ අරගලයට පහර දීම තුල තවත් නරක සිද්ධියක් වුණා ශ්‍රී ලංකාවේ. බරපතල ඛේද වාචකයක්. දැන් උදාහරණයක් විශ්වාස කරන අර දැන් මේ තරුණ හදගැස්ම නොතේරෙන හින්දාද මේ වගේ ප්‍රහාර එල්ල වුණේ. ඇත්ත වශයෙන් ඒ පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිකම නිසා. ඒ නිසානේ රනිල් වික්‍රමසිංහ නායකතුමා මම දන්න එතුමාට ගෝඨාභය ජනාධිපතිතුමා ආරාධනය කරාම අගමැතිකම් බාර ගන්න කියලා. මන් දන්න අගමැතිතුමා ගිහිල්ලා එකයි ඉල්ලුවේ. ගෝඨගමට අත තියන්න එපා. එතුමා යන දවසෙත් ගෝඨගමේ ලවුඩ් ස්පීකර් දාලා නිවේදනය කරලා තිබුණා ජනාධිපති කාර්යාලයේ තියෙන ලවුඩ් ස්පීකර් හරහා ඇඳිරි නීතිය තියෙනවා හස්‍ය නීතිය තියෙනවා කියලා මේවා කරා. නමුත් අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මොකද්ද කිව්වේ ජනාධිපතිතුමාට? නෑ ගෝඨගමට අත තියන්න එපා. අපි ගෝඨගම වෙන විදියකට විසඳන්න තිබෙනවා. දැන් උදාහරණයක් හැටියට ඒ විච්ච සිදුවීමෙන් රට තුල ඇති වුණා නීති හා සාමය නැති වෙලා ගියා. ඒකත් බරපතල ඛේද වාචකයක්. අර ජන අරගලය බොහොම සත්භාවයෙන් තරුණ කොටස් ආරම්භ කළා. ඒ ආරම්භ කරපු ජන අරගලය සම්පූර්ණයෙන්ම වෙනත් මාවතකට ගියා. දැන් සමහර වෙලාවට ගාල්ලේ මගේ සමහර පොට්ටුවේ සභාපතිවරු ආවේ නැහැ මේ අරගලයට. මිනිස්සු ගෙනාවෙත් නැහැ. හැබැයි අය ගෙත් පිච්චුවා. ඒකට උදාහරණයක් හැටියට අපි දැක්කා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පොළොන්නරුවේ මීගිය මන්ත්‍රීවරයා. එතුමා තුන්වෙනි තට්ටුවට අරගෙන ගිහිල්ලා අපිට සතෙකුටවත් කරන්න බැරි විදියට. එතකොට බලන්න නීතිය ආධිපත්‍ය අතට ගත්තා. එතකොට ගහලා කකුල් දෙකෙන් ඔළුව වැඩි පල්ලෙහාට ගේන දර්ශන මම දැක්කා සමාජ මාධ්‍ය ජාලවල තියෙනවා. එතකොට ම්ලේච්ඡ තැනකට ගමන් කරා. දැන් බලන්න මේකින් විච්ච සිදුවීමේ හානිය අපිට පේන විදියට රුපියල් බිලියන 100කට වැඩි. රජයේ දේපොළ, රජයේ වාහන, දෙපාර්තමේන්තුවල ආයතනවල වාහන, මන්ත්‍රීතුමාලාගේ නිවාස රුපියල් බිලියන 100කට වැඩිය හානියක් සිදු වුණා. එතකොට ශ්‍රී ලංකාවට ආධාර දෙන්නේ නැහැ. එතකොට මේක ගරිලා රටක් හැටියට දකිනවා. මේක නීතිය හා සාමය අතරගත්තු රටක් හැටියට දකිනවා. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කියන්නේ අර භූමියේ ඉන්න අරගල භූමියේ ඉන්න ගෝල්ෆේස් පිටේ ඉන්න තරුණයන්ගේ හඬ පාර්ලිමේන්තුවේ කොමිටි වල හඬක් බවට පරිවර්තනය කළ යුතුව තිබෙනවා. ඒ නිසා තමයි කියන්නේ කොමිටි නියෝජනයේට ඒ සඳහා ක්‍රියා කරන්න කියලා. ඒකයි අපේ රුවන් විජේවර්ධන මැතිතුමාට කියලා තියෙන්නේ මේක සාකච්ඡා මාර්ගයෙන් ඒ වටමේසයට ගේන කටයුත්ත සූදානම් කරන්න කියලා. ඒ නිසා අපි එකක් මතක තියාගන්න ඕන විවිධ අයට කියන්න පුළුවන් අරයා හොරා මෙයා හොරා කියලා. හැබැයි මේක දේශපාලන සංස්කෘතිය දිග කාලයක් තමා යම් තනතුරකට යන්න බලාගෙන ඉන්නවා නම් තවත් එක්කෙනෙක් එයාට ප්‍රහාරයක් දීම ස්වභාවික කරුණක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මේ තත්ත්වෙන් රට මුදෝගෙන යන්න තිබෙනවා. අපි කාටවත් ඇඟිල්ල දික් කළ වැඩක් නැහැ. සියලු දෙනා එකට ක්‍රියා කරන්න තියෙනවා.
සියලු දේශපාලන පක්ෂ මිත්‍ර දේශපාලන පක්ෂ හැටියට සලකන්න තියෙනවා. රට ගැන හිතලා ඔක්කොම එකට වාඩි වෙලා වැරදුණු තැනින් ආසියාවේ ඉහළ තැනක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කරගන්න තිබෙනවා. ලෝකයේ ඉහළ තැනක් බවට පරිවර්තනය කරගන්න තිබෙනවා. මට විශ්වාසයි ඔය දිවුරුන් දෙලින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එය ශ්‍රී ලංකාවට උරුම කළ දෙන්න පුළුවන් එකම රාජ්‍ය නායකයෙක් හැටියට තමයි මම එතුමාව දකින්නේ. හොඳයි අතරේ අපි දැක්ක අගමැතිතුමන් විශේෂිත කමිටු 4ක් නම් කරනවා. මේ කමිටු අත්‍යවශ්‍ය ආහාර සම්බන්ධයෙන් දැන් ඔබතුමන් එක්සත් ජාතික පක්ෂයේ සභාපතිතුමන් විදිහට ඒ වගේම මහලේකම්තුමන් පාලිත රංගේ බණ්ඩාර මහත්මයා මේ ඔබ දෙපළට පැවරලා තියෙන අත්‍යවශ්‍ය ආහාර සම්බන්ධයෙන් වක්කීම මේ අතරේදී ඖෂධ පිළිබඳ වක්කීම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකතුමන්ට රුවන් විජේවර්ධන මහත්මයාට පැවරලා තියෙන අතරේදී පොහොර අර්බුදයේ විසඳන්න අපි දැක්කා අකිල විරාජ් කාර්යවසම් මහත්මයාට ඒ වගේම ඛනිජ තෙල් ගැටලුව සම්බන්ධයෙන් සාගල රත්නායක මහත්මයාට මේ ඔබ සියලු දෙනාට වගකීම් පැවරලා තියෙන ඔබතුමා ඇතුළුව දැන් කෙනෙක් චෝදනා කරන්න පුළුවන්. අපි දැක්ක පහුගිය දවස්වලත් ඒ වගේ චෝදනා තිබ්බා. දැන් මේ ජාතික ලැයිස්තුවේ පොහොට්ටු පක්ෂයේ ඉන්න മന്ത്രി දුර ඉවත් වෙලා ඔබතුමන්ලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔබතුමන්ලත් මේ තනතුරු ගන්න, ඇමති දූර ගන්න මේ විදිහට කමිටු වලට පත් වෙලා ඉන්න කියලා චෝදනාවක් තියෙනවා. මොකක්ද ඔබතුමාගේ පිළිතුර? පාර්ලිමේන්තුවේ ඉන්න 225ම ප්‍රතික්ෂේප කරපු අවස්ථාවක්. පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනා මහජනතාව පිළිකුලට භාජනය කරන අවස්ථාවක්. මහජනතාව බඩගින්න ඉන්න අවස්ථාවක්. මහජනතාව තෙල් පොලිමේ ඉන්න අවස්ථාවක්. මහජනතාව ගෑස් ටික නැතුව දුක් විඳින අවස්ථාවක්. එතකොට සමස්ත පාර්ලිමේන්තුවක් ප්‍රතික්ෂේප කරපු අවස්ථාවක ඔබ හිතනවාද අපේ ව්‍යායාමයේ පාර්ලිමේන්තුවට යන්න කියලා? නෑ. අපි පාර්ලිමේන්තුවේ නැතුව අපිට හරි මාර්ගය පෙන්වන්න, අපේ ගමන් මඟ පෙන්වන්න පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් අවශ්‍ය නොවේ. දෙවැනි කාරණේ තමයි පාර්ලිමේන්තුව තුල මේ ක්‍රියාවලිය කරන්න කලින් මහජනතාව සුවපත් කරන්න තිබෙනවා. එතකොට මේ මහජනතාව සුවපත් කරන ක්‍රියාවලියේදී අපි මේ කමිටුවකට ගිහිල්ලා ඉන්නේ පඩිගන්න නෙමෙයි. ස්වේච්ඡාවෙන් ඒ කටයුත්තට සම්බන්ධ වෙලා පළවෙනි පැය 48 ඇතුළත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලට බලපාන ප්‍රධාන ප්‍රශ්න පිටකොටුවේ ගත්තොත් ප්‍රධාන ඉම්පෝටර්ස්ලා ඉන්න 150ක් විතර. ඒ 150 තුන්වෙනි පරම්පරාව සමහර වෙලාවට මේ රටට සේවය කරන්නේ. ඒ අය ඊට අසරණ තැනකටපත් වෙලා. ඇත්ත වශයෙන් අද ආණ්ඩුවක් නෙමෙයි කන්න දුන්නේ. ඒ කන්න දුන්නේ පිටකොටුවේ අර ඉම්පෝටර්ස්ලා තියෙන විශ්වාසය. ඒගොල්ලෝ LC ඕපන් කළා නෙමෙයි බඩු ගේන්නේ. ඒගොල්ලෝ එහෙම නැතුව සල්ලි ගෙවලා නෙමෙයි බඩු ගේන්නේ. ටෙලිෆෝන් එක ඉස්සුවාම ඒ අයත් එක්ක තියෙන විශ්වාසය උඩ ඒ අයට දැන්ට දීලා තියෙනවා සමහර අයට ඩොලර් මිලියන 10 15 ණයට එක දිගට. එතකොට මේ විශ්වාසය මත ඇත්ත වශයෙන් ඒ කණ්ඩායම මම ස්තුති කළා. මම කිව්වා බොහෝම ස්තුතියි ඔබ ශ්‍රී ලාංකික මහජනතාව බලාගත්තට. ආණ්ඩුවක් නෙමෙයි. එතකොට පෞද්ගලික අංශයක් ක්‍රියා කරලා තියෙන විදිය දිගහැරලා බැලුවොත් සම්පූර්ණයෙන් වෙනස්. කිරිපිටි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිටි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හාල් වෙන්න පුළුවන්. සීනි වෙන්න පුළුවන්. පරිප්පු වෙන්න පුළුවන්. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය. එතකොට මේ ක්‍රියාවලිය අපි දැක්ක අඩුපාඩුකම්. අපි ඒක අග්‍රාමාත්‍යතුමාට ඒ වාර්තාව ලබා දීලා තිබෙනවා. මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කළා. කවුරු හරි චක්‍රලේඛන ගහනවා නම් ඒ චක්‍රලේඛන මහජන ජීවිතේට පීඩණයටපත් වෙන්න බෑ. ඕනෑම චක්‍රලේඛනයක් තියෙන්න ඕනේ ජන ජීවිතයට පීඩණය නොවෙන්න. එතකොට යම් චක්‍රලේඛනයක් අනුගමනය කරනවා නම් ඒ චක්‍රලේඛනයෙන් මහජනතාව ආරක්ෂා විය යුතු තිබෙනවා. එසේ නොමැති නම් ඒ චක්‍රලේඛන නිකුත් කරන අයට පුළුවන්කම තියෙන්න ඕන පෞද්ගලික අංශය අපිට අවශ්‍ය නැහැ. අපිට පුළුවන් මහජනතාව ශක්තිමත් කරන්න කියලා. එහෙම බැරි නම් එවැනි හානිකර යම් කරුණු තියෙනවා නම් ඒවා යම් කිසි සංශෝධනයකට ලක් කරලා මහජනතාව ආරක්ෂා කරන්න කියන එක අපේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයන කමිටු මාර්ගයෙන් අග්‍රාමාත්‍යතුමාට වාර්තාවක් ලබා දීලා තියෙනවා. ඒක අපි ස්වාධීනව අමාත්‍යාංශ ලේකම්තුමා ඒ වගේම ආහාර පිළිබඳ බාර වී ඉන්න ප්‍රධාන කොමසාරිස් ජෙනරාල්තුමා ඒ සියලු දෙනා වාඩි වෙලා සාකච්ඡා කරලා අපි ලබා දීලා තිබෙනවා. මේ රටේ ඊළඟට ඇති වෙන්න යන අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩවල ඊටාම මිල ඉහළ ගිහිලා තියෙන්නේ. එතනින් එහාට ඉහළ යෑමකට ඉඩ දිය නොහැකි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මේ ධූරයේ බාර අරන් තියෙන අවස්ථාවේ. අනාගතයේ යම් හොඳ දේවල් තියෙන්න පුළුවන්. හොඳ දෙයක් කරන්න ශක්තිමත් ආර්ථිකයක් තිබිය යුතුයි. දුර්වල ආර්ථිකයකදී ශක්තිමත් ක්‍රියාවලියන් ක්‍රියාත්මක කරන්න බෑ. ඒක අපේ නිර්දේශය තුල අපි ලබා දීලා තිබෙනවා. අපි දැක්ක අගමැතිතුමන් ඊයේ දවසේ මේ විශේෂ ප්‍රකාශය සිද්ධ කරන අතරදී තුමන් කියනවා ඉදිරි කාලේ අතිශය දුෂ්කර කාල වකවානුවක් පසු කරන තියෙන තුමන් කියනවා දැන් පෙට්‍රල් තියෙන එක දවසකට විතරයි ඉන්ධන සීමා සහිතයි. දැන්
සමහර වෙලාවට මේ දේ රටේ ජනතාවට හරිහැටි අවබෝධ වෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ කෙසේ වෙතත් අපි දැක්ක අගමැතිතුමන් ඇත්ත නිවැරදි දේ හරියට කියනවා. ජනතාවට ඔය පහුගිය කාලේ ඇත්ත අහන්න නොලැබිච්ච හින්දා සමහර වෙලාවට පීඩනයකට ලක් වුණා වෙන්න පුළුවන්. ඇත්තටම ඉස්සරහ දුෂ්කරද? අග්‍රාමාත්‍යතුමා කියපු විදිහට බාරගත්තේ හිස් භාණ්ඩාගාරයක් රුපියල් නැති, ඩොලර් නැති, ගෑස් නැති, පෙට්‍රල් නැති, භූමි තෙල් නැති දවස් 40ක් නැවතුණක් මුහුදේ ඩොලර් ගෙවන්න බැරුව තියෙන ආර්ථිකයක් බාර අරගෙන තියෙනවා. එතකොට ඒකී වඩාත්ම පීඩාකාරී අවස්ථාව තමයි මේ දැන් මුහුණ දෙන්නේ මහ ජනතාව. ඒක සම්පූර්ණ සත්‍ය එතුමා ප්‍රකාශ කළේ. හැබැයි එතුමා ඒක ප්‍රකාශ කරන ගමන් එතුමා පහුගිය පැය 72 පහුගිය දවස් 3 එතුමා ක්‍රියා කරන්නේ කොහොමද? එතුමා ඒකනේ එතුමාගේ ප්‍රකාශනයේම කියන්නේ මම විවෘත වෙළඳ පොලෙන් ඩොලර් ලබාගෙන මහජනය ආරක්ෂා කරන්න පියවර ගන්නවා. දැන් ඒ අනුව තමයි ගෑස් ඩොලර් මිලියන 7ක මුදලක් ගෙවලා ඔය ගෑස් ටැංකි 80000ක් විතර එළියට එනවා. ඒකම තව නැවක් පිටිපස්සෙන් එනවා. තව තෙල් නැවක් මේ කතා කරන අවස්ථාවේ ගොඩබාමින් තියෙනවා. 19 වෙනිදා ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකේ එන තෙල් ආපහු ගොඩබාමින් තියෙනවා. එතකොට දැන් මේ ප්‍රශ්නේ निराකරණය කරන්න ගෑස් ටැංකි ලක්ෂ ගානක 80000 ප්‍රමාණවත්ද මේ? නෑ කිසිසේත්. ඉතින් මේ වැඩේ ආරම්භ කරන්න ඕන එක සැරේ එකපාරට කරන්න බෑ. එතකොට අවශ්‍ය කරන එකපාරට හරිනම් ගෑස් නැව් 6ක් 7ක් 8ක් එකපාරට එන්න තියෙනවා. ඇයි? මහජනයා සැකෙන් ඉන්නේ. ඉස්සර ගෑස් ටැංකි දෙකක් තියුණා නම් එකක් පාවිච්චි කරලා අනිත් එක ඉවර නැගලා අනිත් එක ගේන්න කලබල වෙන්නේ නැහැ. දැන් මහජනයා දෙකම ගෙනලා තියාගෙන ඉන්න සැකේ නිසා. පෙට්‍රල් ඩීසල් භූමි තෙල් සැකේ නිසා ගෙදර කෑන් වලක් තියාගෙන ඉන්නවා. අනිත් තැන් වලත් Tamanට පුළුවන් තැන් වල සුරක්ෂිතව තියාගෙන ඉන්නවා. සැකේ දුරු කරන්න තිබෙනවා. මට හිතෙනවා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා රට බාර අරගෙන ඉන්න වෙලාවේ ඔබ සැක හිතන්න එපා. ඔබ අවිශ්වාසයක් හිතන්න එපා. ඔබට අවශ්‍ය එදිනෙදා පාවිච්චියට අවශ්‍ය ඩීසල් පෙට්‍රල් භූමි තෙල් ප්‍රමාණය ලබා ගන්න. ටික කලකින් සති කීපකින් මේ යන ගමන් මගේ එතුමා කිව්වා එතුමාගේ ජාතිය අමතන කතාවේ හදිසි ඩොලර් මිලියන 75ක් ඇමරිකානු ඩොලර් මිලියන 75ක් ඕන මේ ගෑස් ඩීසල් පෙට්‍රල් භූමි තෙල් සහ මේ ගෑස් ප්‍රශ්න විසඳන්න. ඇත්ත වශයෙන් පෙට්‍රල් ප්‍රශ්න විසඳන්න හරිනම් මාසයකට ඇමරිකානු ඩොලර් මිලියන 500ක් 504ක් එකපාරට නැව් ගණනාවක් ගෑස් නැව් 7ක් 8ක් එකපාරට ගෙනල්ලා මේ සැකේ දුරු කරන්න තිබෙනවා. එක පැත්තකින් විදුලි කප්පාදුව සමග ඒ පැත්තට තවත් ඩීසල් විශාල ප්‍රමාණයක් ගමන් කරන තැනට ගිහිල්ලා තියෙනවා. ඒතකොට විදුලි කප්පාදුව පාලනය කරගන්න තිබෙනවා. ඒ පාලනය කරන ගමන් ඉදිරියට යන්න තිබෙනවා. එතකොට මේ රටක් විනාශ කරපු රටක් බාර අරගෙන දවස් දෙකකින් මැජික් පෙන්වන්න බෑ. හැබැයි මැජික් පෙන්වන්න පුළුවන්. ඒකට සති 3ක් 4ක් යනකොට මාසයක් ගත වෙනකොට හිමින් යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊයේ ජාතිය අමතනකොට කියන්නේ මම 20යි 22 ගෙනාපු සංවර්ධන අයවැය වෙනස් කළා මම ගේනවා සහන අයවැයක්. ඒ මොකද මහ ජනතාව ඉන්න පීඩණයෙන් ගලවන්න සියලු සංවර්ධන කටයුතු වලට සීමා කළා මහජන ජන ජීවිතය ආරක්ෂා කරන්න සහන අයවැයක් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා. හොඳ අපිට මොහොතක් දෙන්න අපි අයවැය පිළිබඳව කතා කරමු විරාමයක් අරගෙන තව බොහෝ දේ කතා කරන්න තියෙනවා ඉදිරි සැලසුම් පිළිබඳව. ඔබට තීරණය සජීව සංවාදයේ සමගින් අද තීරණයේ නියෝජනය එක්සත් ජාතික පක්ෂයේ සභාපතිතුමන් වජිර අබේවර්ධන මහත්මයා අපි එතුමත් එක්ක කතා කළේ දැන් අග්‍රාමාත්‍යතුමන්ගේ ආර්ථික වැඩපිළිවෙලේ ඉදිරි කටයුතු පිළිබඳ විශේෂයෙන් රටේ ජනතාව සුබවාදී බලාපොරොත්තු දල්වගෙන ඉන්නවා. දැන් ඔය අතරේ අබේවර්ධන මහත්මයා මේ දැන් ඩොලරේ යගයත් අපි දැක්ක පහුගිය දවස්වල ටිකක් අඩු වෙනවා රුපියලට සාපේක්ෂව. ඔය අතරේ විදේශ රටවල් ගණනාවකින් සහාය ලැබෙන්න නියමිතයි. අග්‍රාමාත්‍යතුමන් ප්‍රකාශ කරපු කාරණාව තමයි දැන් රාජ්‍ය ආදායම නැත්තම් විශේෂයෙන්ම මේ අයවැයෙන් වෙන් කළා තිබ්බා ට්‍රිලියන 2.3ක ආදායමක් ලැබෙනවා කියලා. හැබැයි දැන් මේ ප්‍රමාණය ට්‍රිලියන 1.6ක් විතර වෙයි කියලා තමයි අපේක්ෂා කරන්නේ. අලුත් අයවැයක් ඉදිරිපත් කරන්න ඕනේ. කොහොමද මේ අයවැය කටයුතු දැන් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තියෙන්නේ? ඔව් මම හිතන්නේ එතුමාගේ ඊළඟ වාක්‍යය එතුමා කිව්වේ මේ වර්ෂය අවසන් කරගන්න ට්‍රිලියන
3 දශම ගණනක් අවශ්‍යයි කියලා මේක ආවරණය කරගන්න. එතකොට ඒ නිසා තමයි අර සහන අයවැයකට ගමන් කරන්නේ. ඒ නිසා තමයි එතුමා දිවුරුදුන් වහාම ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිතයන් හමුවන්නේ. ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික නියෝජිතයන් හමුවන්නේ. ජයිකා ආයතනයේ නේවාසික නියෝජිතයන් හමුවන්නේ. ආධාර දෙන කණ්ඩායම් වල සියලු නියෝජිතයන් හමුවන්නේ. ඒ වගේම එතුමා සියලු තානාපති කාර්යාලවල සිටින ප්‍රධානීන් සියලු දෙනා වේගයෙන් මුණ ගැහෙන්නේ. මම දන්නවා එතුමා සමග දීර්ඝ කාලයක් දේශපාලනය කරලා තිබෙන පුජ්‍යලෙක් හැටියට එතුමාට ඒ පිළිබඳ හොඳ සැලැස්මක් ඇතුව ක්‍රියා කරන්න පුළුවන් පුජ්‍යලෙක්. එතුමා 2015 2019 කාල සීමාව තුළ මහා ගංවතුර ආවම මහා ව්‍යසනය ආවම එතුමාට ලෝකේ රටවලින් තෑගි මුදල් හම්බුනේ. ඒ කියන්නේ ආපහු ගෙවන්න ඕන නැහැ. ඩොලර් බිලියන ගණනක මුදල් ලැබුණේ තෑගි මුදල් හැටියට. ඒ තෑගි මුදල් බොහෝමයක් මගේ අමාත්‍යාංශයේ ගිණුම හරහා ශ්‍රී ලංකාවේ දියත් කළේ. ඒ තෑගි මුදල් ලැබෙන තැනට ආපහු යන්න තිබෙනවා. තෑගි මුදල් ලැබෙන තැනට යන්න නම් මේ වගේ අවාසනාවන්ත විදිහට වැටිච්ච අවස්ථාවක විශ්වාසය වැදගත්. දේශපාලන ස්ථාවරභාවය වැදගත්. නීතිය හා සාමය රැක ගැනීම ඉතා වැදගත්. මේ කාරණා තුන සම්පූර්ණ කරන්න පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනා රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග හිටගත යුතු තිබෙනවා. දේශපාලනය කරන්න නෙමෙයි. රට ගොඩ ගැනීම සඳහා. එතකොට මේ කරුණු තුන සම්පූර්ණ වෙනවා නම් පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනා එකඟතාවයකට ඇවිල්ලා යම්කිසි කාල පරිච්ඡේදයක් තුල මේ රට ගොඩ ගන්න ක්‍රියාවලියට එකතු වෙනවා නම් එතුමට බොහොම ඉක්මනින් මේ වැටිලා තිබෙන ඛේදවාචකයෙන් ලෝකේ උදව්පදව් සියල්ලක් ලබාගෙන ඉක්මනින් මේ රට ඔසවා තබන්න අවශ්‍ය තැනට ගමන් කරන්න පුළුවන්. ශ්‍රී ලාංකික මහජනතාවත් එකක් දැනගත යුතු තිබෙනවා. මම නම් කරන්න යන්නේ. නමුත් ජාත්‍යන්තර දේශපාලනය අනුව එහෙම නැත්නම් ආසියාතික දේශපාලනය අනුව ශ්‍රී ලංකාව ආසියාවේ උසස් තැනක තබා ගන්න නම් උසස් මනසකින් යුත් පාලකයන් පාලනය කළ යුතු තිබෙනවා. හැබැයි හැම වෙලෙම ජාත්‍යන්තරයේ බලන්නේ මේ රට පාලනය කළ යුත්තේ උසස් මනසකින් නෙවෙයි දුර්වල මනසකින් සිටින පුජ්‍යලයන්ට මේ රට බාර දිය යුතුයි. නිදහසෙන් පස්සේ කිසිම පාලකයෙකුට අවුරුදු 12ක් එහෙම නැත්නම් 1977න් පස්සේ ජනාධිපති ක්‍රමය ආවට පස්සේ වසර 12ක් කිසිම නායකයෙකුට ලීසියෙන් යන්න දුන්නේ නැහැ. එක්ක ඔහුව ඝාතනය කරන්න උත්සාහ කරා, එක්ක ඔහුව දේශපාලන භූමියෙන් ඉවත් කරන්න අවශ්‍ය ප්‍රතිපාදන ක්‍රියාත්මක වුණා. රනිල් වික්‍රමසිංහ නායකතුමා රැකගත යුත්තේ ශ්‍රී ලාංකික මහජනතාව මේවා පිළිබඳ අවබෝධයෙන්. සමහර කරුණු එතුමාට ප්‍රකාශ කරන්න බැරුව ඇති. නමුත් දේශපාලකයෙක් හැටියට මට තේරෙන කරුණු මම කියන්නේ. එහෙනම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා වැනි කෙනෙකුට රටක් පාලනය කරන්න අවසර 10ක් 12ක් එහෙම ක්‍රියා කළොත් එහෙම ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළම තැනකට ගිහලා ලෝකෙත් ඉහළම තැනකට යනවා. ඒක ලෝක බලවතුන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක ආසියාතික කලාපයේ ඉන්න දේශපාලන බලවතුන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාව ආර්ථිකයේ ඉහළ තැනක ඔසවා තැබීම වෙනත් ස්ථානවලට එය බාධාවක් වෙන්න පුළුවන්. දැන් මේ මහජනතාව තේරුම් ගත යුතුයි. මේ රටේ 2019 වෙනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ රජේ නැති කරන්න මොනවද නොකරේ? ජාතිවාදී ගෙනිච්චා, ආගම්වාදී ගෙනිච්චා, යුද වාතාවරණය ඇති වුණා. සියලු බලවේග පෙළ ගැහුණා. ඇයි පාස්කු ප්‍රහාරයේ ප්‍රබල හේතුවක් වුණා. ඒ පෙළ ගැසීම සිදුවන්නේ එතුමාට ජපානෙත් එක්ක වැඩ කරන්න පුළුවන්. එතුමාට ඉන්දියාවත් එක්ක වැඩ කරන්න පුළුවන්. එතුමාට චීනෙත් එක්ක වැඩ කරන්න පුළුවන්. එතුමාට යුරෝපෙත් එක්කත් වැඩ කරන්න පුළුවන්. එතුමාට ඇමරිකාවත් එක්කත් වැඩ කරන්න පුළුවන්. එතකොට එතුමා ආරක්ෂා කළගත යුතු ශ්‍රී ලාංකික මහජනතාව. සමහර කරුණු දේශපාලන වේදිකාවේ අපිට කියන්න බෑ. මට කියන්න පුළුවන් ප්‍රමාණය තමයි මම මේ ප්‍රකාශ කරන්නේ. ඒ නිසා ශ්‍රී ලාංකික මහජනතාව ගෝලීය දේශපාලනය පිළිබඳ කල්පනාවෙන් සිටිය යුතුයි. ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ කල්පනාවෙන් සිටිය යුතුයි. මුළු ලෝක පුරාම ලෝකයේ බලවත් සංවිධාන, රාජ්‍යසූතු සංවිධාන ක්‍රියාත්මකයි. ඒව නවත්තන්න බෑ. හැබැයි ඒවා බගහැර ක්‍රියා කිරීමට පුළුවන්කම තියෙන්නේ ශ්‍රී ලාංකික මහජනතාවට. ඒ නිසා ශ්‍රී ලාංකික මහජනතාවට යම් නායකයෙක් පිළිබඳ කරුණු කියනකොට දෙපාරක් කල්පනා කරලා බැලිය යුතු තිබෙනවා. බලන්න ඕනේ මේ කාරණා කොහෙන්ද මතුවෙන්නේ? මේවයි පිටිපස්සේ කෙලවර කොහෙද තියෙන්නේ? ඒ නිසා තමයි වරක් දෙකක් මම කිව්වේ
සමහර අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මැතිතුමා වැනි කෘතහස්ත නායකයෙක් ආසියාවට නායකත්වය දෙන්න පුළුවන් නායකයෙක් ශ්‍රී ලංකාව පාලනය කරනවා නම් ශ්‍රී ලාංකික මහජනතාව එතුමා සමග හිටගත යුතුයි කියන එකයි මගේ මතය මට මේ වෙලාවේ ප්‍රකාශ කරන්න තියෙන්නේ. හොඳයි අර ඔබතුමා කිව්වා වගේ දේශපාලන ස්ථාවරත්වයක් තියෙනුනේ. හැබැයි මේ ස්ථාවරත්වයේ බිඳ දමන්න ඇතැම් කණ්ඩායම් උත්සාහ කරනවා කියලා අපිට පේනවා. පැහැදිලි. දැන් එතුමා නගමැති දුරයටපත් වුණාට පස්සේ සමගි ජන බලවේගයේ පාර්ශවයෙන් ලිපි හෝමාරුවක් සිද්ධ වෙනවා. අපි දකිනවා මේ අනුර කුමාර දිසානායක මහත්මයා කියනවා හරියට නිකන් අර මනමාලි මේ මගුලට තීන්දුව වෙලා පෝරුවට නැගකට පස්සේ මනමාලිට මමත් කැමතියි කියලා විපක්ෂ නායකතුමා ඒ විදිහේ ලියුමක් යවුවා වගේ කියලා කතාවක් කිව්වා. හැබැයි තවමත් අපි දකිනවා පාර්ලිමේන්තුවේ ඇතැම් පිරිස් අතර විරුද්ධත්වයක් තියෙනවා. අග්‍රාමාත්‍ය ධුරය ලබා ගැනීම සම්බන්ධයෙන් දැන් රටක් දේශපාලන වශයෙන් ස්ථාවර වෙන්න ඕනේ. ඔබතුමන් කිව්ව විදිහට විවිධ රටවල විශ්වාසය ඇති වෙන්නේ ඒ කරුණු අරබය. හැබැයි තවමත් අපිට හිතන දේ තමයි රටේ ජනතාව විදිහට ස්ථාවරත්වයක් නැද්ද තාමත්? මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ නායකතුමා මේ සඳහා හරි දක්ෂයි. එතුමා 2015 ජනවාරි 8 වෙනිදා මේ රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන්නේ පාර්ලිමේන්තුවේ හිටිය 42යි. පාර්ලිමේන්තුවේ හිටිය 42යි අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. 2015 ජනවාරි 8 වෙනිදාන් පස්සේ අප්‍රේල් මාසේ 22 එතුමා පාර්ලිමේන්තුව කැඳවලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළා. සිරිසේන ජනාධිපතිතුමා සමග වේදිකාවේ දීපු පොරොන්දු අනුව කළ හැකි උපරිම ප්‍රමාණය පාලනය කළා 19 වෙනි සංශෝධනය ගෙනාවා. සිරිසේන මැතිතුමාට 2019 වෙනකම් භාවිතා කරන්න පුළුවන් අමාත්‍යාංශ තුනක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙම සඳහන් කළා. සඳහන් කළා ඉදිරියට ගියා. ඒ බලන්න එතකොට එතුමාට පුළුවන් වුණා 42කින් අගමැති වෙන්න. එක්සත් ජාතික පක්ෂය 1946 ආරම්භ කරපු දවස් ඉඳලා 48 පළවෙනි අගමැතිවරයා පත් වෙන්නේ දිනලා නෙමෙයි. ආසන 42යි. 1948. ආසන 92යි ඉවලේ ලංකාවේ. ආසන 92කින් ආසන 42යි. මේ එක්සත් ජාතික පක්ෂයට. බහුතරේ නෑ. හැබැයි බහුතරේ සියලු දෙනා එකඟ වෙලා ඩී.එස්. සේනානායක මැතිතුමා අග්‍රාමාත්‍යවරයා හැටියට ශ්‍රී ලංකාවේ පළවෙනි අගමැති බවට පත් වෙනවා. ඒතකොට ජයග්‍රහණය කළදපත් උනේ නෑ. බහුතරේ තිබිලා නෙමෙයි. එන එක්සත් ජාතික පක්ෂය හැමදාම ක්‍රියා කළේ ජාතික අනන්‍යතාවය මුල් කරගෙන. ඒ කියන්නේ අපි ජාතිවාදී පක්ෂයක් නෙමෙයි, අපි කුලවාදී පක්ෂයක් නෙමෙයි, අපි වෙනත් ආකාරයේ පක්ෂයක් නෙමෙයි, අපි ශ්‍රී ලාංකික අනන්‍යතාවය පිළිගත් දේශපාලන පක්ෂයක්. දැන් බලන්න මේ දර්ශනීය පිළිබඳ හොඳ අවබෝධයක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තිබුණු නිසා තමයි එතුමා 2015 ජනවාරි 8 වෙනිදා 42කින් පාර්ලිමේන්තුවේ තව වාර්තාවක් තියෙනවා. මොකද්ද? සමහර අය ජනතාවගේ බලයෙන් 6න් 5ක් අරගෙන ජේ.ආර්. මහත්තයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළානේ. දැන් බලන්නකො රනිල් වික්‍රමසිංහ මහත්තයා සංශෝධනය කරපු හැටි. පාර්ලිමේන්තුවේ 225යි 222ක් එක කරගත්තා. එතුමාට තියෙන දක්ෂකමක් ගැළපෙන නොගැළපෙන අදහස් අතින් ගැළපෙන නොගැළපෙන සියලු දෙනා සමග එකට වැඩ කරන්න පුළුවන් පරිසරයක් එතුමා අර මහා වෘක්ෂයක් වගේ ඒකට එතුමා මහා පළපුරුද්දක් තිබෙන නායකයෙක්. ඊළඟට බලන්න කිසිම ජනාධිපතිවරයෙකුට පුළුවන් වුණාද යම් කිසි ආණ්ඩු ව්‍යවස්ථාවක් සංශෝධනය කරගන්න පාර්ලිමේන්තුවේ 225න් 222ක් අත උස්සලා. එහෙනම් ඒ මොකද? එතුමා තමාට නොගැලපෙන කණ්ඩායම් දෙන අදහසට සමන් දෙනවා. ඇහුම්කන් දෙනවා. ඒ ඇහුම්කන් දීම නිසා තමයි 222ක් අත උස්සලා එදා ආණ්ඩු ව්‍යවස්ථාව සංශෝධනය කළේ. සියලු දෙනා එකට හිටියනම් බෙදෙන්නේ නැතුව විශේෂයෙන් අපේ පක්ෂ කණ්ඩායම බෙදෙන්නේ නැතුව හිටියනම් එහෙනම් ජනාධිපති ක්‍රමයේ 2019 අගෝස්තු මාසයේ අවසන් වෙනවා. මම කැබිනට් මණ්ඩලයේ හිටියා. මට මතකයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා පොරොන්දු පරිදි ජනතාවට ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීමේ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට අරගෙන ආවා. ඒ අරගෙන ගෙනාපු අවස්ථාවේ අපේ මිත්‍ර අපේම පක්ෂයේ කැබිනට් ඇමතිවරු හැසිරිච්ච හැටි මට මතකයි. බොහෝ කලබල වෙලා දිනන්න තියෙන අවස්ථාවේ මේක අහෝසි කරන්න එපා කියලා කාගෙන් අහලද මේක ගෙනාවේ කියලා කැබිනට් මණ්ඩලයේ දෙකට බෙදෙන්න යනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත්‍රිකාව අකුලගෙන ගියා. බලන්න එදා මතක නැද්ද එදා නම් මතක නැද්ද? මම නම් සඳහන් කරන්න කැමති නෑ. මොකද ඒ අය මගේ ළඟ ඉන්න වෙලාවක නම් මම කැමති අයගේ නම් කියන්න දන්නෝ සීලු දෙනා දන්නවා. දැන් එහෙම කරපු නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ කියලා ජනාධිපතිවරයෙක් ඇති වෙන්නේ. එවලේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 85 වෙනි වගන්තිය අනුව කැබිනට් මණ්ඩලයක අනුමත කළා නම්
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙයක් අනුමත කරා නම් එහෙනම් ජනාධිපති වර්ණයක් නෙවෙයි 2019 අගභාගයේ තියෙන්නේ ජනමත විචාරණයක්. එහෙනම් ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න තිබිච්ච හොඳම අවස්ථාව අහිමි කරගත්තා. බලන්නේ අහිමි කරගත්තේ අසමගිය නිසා. බලන්න තණ්හාව නිසා. ඇයි දැන් මට පුළුවන් කියලා හිතුණා. එයි රනිල් වික්‍රමසිංහ මහත්තයා හදලා තියෙනෝනේ හොඳ තෝතැන්නක්. එතකොට අපේ ඇමති මණ්ඩලයේ ඉන්න අපිට හිතෙනවා මමත් ලොක්ෙක් කියලා. අන්න වැරදුනා. ඉතින් ඒ නිසා අපේ කැබිනට් මණ්ඩලයේ හිටපු සියලු දෙනා සමගියෙන් ක්‍රියා කරා නම් එක හඬින් ක්‍රියා කරා නම් එහෙනම් ශ්‍රී ලංකාව අද මෙතෙන්ටපත් වෙන්නේ නැහැ. එහෙනම් ගෝඨාභය රාජපක්ෂ කියලා ජනාධිපතිවරයෙක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් විලියම් කොපල්ලෝ වගේ නාමික ජනාධිපතිවරයෙක් ඇති වෙන්නේ. ඒ අවස්ථාව කමක් නැහැ අහිමි වුණා. කොහොම හරි දැන් තියෙන ප්‍රධාන ප්‍රශ්නේ 19වත් 20වත් 21වත් නෙමෙයි. හරිනම් දැන් පාර්ලිමේන්තුවේ පළමුව ගේන්න තියෙන එක තමයි සියලු දේශපාලන පක්ෂයකට වාඩි වෙලා කතා කරලා ජාතික ප්‍රතිපත්ති රාමුවක් යකඩ වගේ සම්මත කර ගැනීම. ඒක තමයි අනාගත අර ගෝල් ෆේස් පිටියේ ඉන්න තරුණ අරගල කරන තරුණ පරම්පරාවට කරන්න තියෙන ලොකුම සේවය. මොකද ඒ අය ඉල්ලනවා ජාතික වෙනසක්. ඒ අය එතන රැස් වෙලා ඉන්නේ ආගම් අනුව නෙමෙයි, ජාතින් අනුව නෙමෙයි. ශ්‍රී ලාංකික අනන්‍යතාව අනුවයි ඒ තරුණ පරම්පරාව එතන හිටගෙන ඉන්නේ. හැබැයි ඔබතුමා සඳහන් කළාට එකමුතුවක් තියෙන්න ඕනේ, එකට යන්න ඕනේ කියලා කිව්වට අද දවසෙත් අපි පාර්ලිමේන්තුවේ දැක්කේ බෙදිලා වෙන් වෙලා යන ගමනක්. නියෝජ්‍ය කතානායක දුරේ පත් කරගන්න නැවත වරක් ඡන්ද විමසීමක් පැවැත්වුණා. දැන් පාර්ලිමේන්තුවේ සාමූහිකව සියලු මන්ත්‍රීවරුන් එකතු වෙලා එක් චරිතයක් තෝරගනී කියලා රටේ ජනතාව විශ්වාසය තියාගෙන හිටියා. අදත් අවාසනාවකට අපි දැක්කා දෙපැත්තට බෙදිලා නියෝජිතයෝ දෙන්නෙක් ඉදිරිපත් වෙනවා, ඡන්ද විමසීමක් තියෙනවා, වැඩි ඡන්දෙන් ජයග්‍රහණය කරනවා අජිත් රාජපක්ෂ මහත්මයා. මේ එතුමා පත් වීමෙන් පස්සේ අපි දැක්කා රෝහිණී කවිරත්න ඒ තරග කරපු අනිත් මන්ත්‍රීතුමිය එතුමිය සඳහන් කරපු කාරණාව දැන් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමන් තමයි එතුමියව දේශපාලනයට ගෙනාවේ. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයාත් මේ එතුමියට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා. කාන්තා නියෝජනයක් ඕනේ කියලා කිව්වට අග්‍රාමාත්‍යතුමා එතුමා සැබවින්ම කාන්තා නියෝජනයට පක්ෂව ඡන්දය පාවිච්චි කළේ නැහැ කියලා චෝදනාවක් තියෙනවා. ඔව් මම හිතනවා රාජ් ඡන්දක නොඑක් කරුණු කියන්න පුළුවන්. රාජ් ඡන්දයක් කියන්නේ ඒක එහෙම ගණනය කරන්න බෑ. ඒක ඉතින් ඕන කෙනෙකුට තමන්ගේ දේශපාලන වාසිය සඳහා කරුණු කියන්න පුළුවන්. මම දැක්කා මේ අවස්ථාවේ හැබැයි විමල් වීරවංශ මහත්මයා මම දැක්කා නැගිටලා බොහොම කාලෙකින් හොඳ දෙයක් එතුමා කියනවා. මේ රට hina වෙයි. මේ රට මහජනයා දොස් කියයි. කරුණාකරලා එකඟතාවයකට එන්න. මේ මෙහෙම කරන්න එපා. මම දැක්කා ලංසා ඇමතිතුමා නැගිටලා කියනවා අපේ මේක රටේ මහජනතාව දොස් කියයි. රට පීඩනයටපත් වෙලා ඉන්නේ. මෙහෙම අවස්ථාවකවත් එකතු වෙලා වැඩ කරන්න කියලා. කමක් නැහැ අද බෙදුණත් හෙට බලමු කොහොම හරි එකතු කරගන්න. හැබැයි චෝදනාවක් තිබා අගමැතිතුමාට එතුමා නියෝජනය කරන පැත්තේවත් පිරිස පාලනය කරගන්න බෑ. එවැනි චෝදනාවක් තිබ්බා. මේ ආණ්ඩු පක්ෂින් සහායක් ලැබෙන්නේ නැහැ කියලා අගමැතිතුමාට. විවිධ කරුණු කියන්න පුළුවන්. එතුමා තනි ආසනෙන් අගමැති වෙලා තියෙනෝනේ. ඒක ප්‍රමාණවත්. හොඳයි. දැන් ආණ්ඩුවේ ස්ථාවරත්වය අපි දැක්කා. අමාත්‍ය දුර 4ක් ලබා දීලා තියෙනවා. දැන් ඉදිරියේදී කැබිනට් අමාත්‍යවරුන් පත් කරන්න නියමිතයි. ඔබතුමාගේ දැන ගැනීම තියෙන විදිහට කොහොමද මේ කැබිනට් සංයුතිය එකතු වෙන සංඛ්‍යාව දිහා බලලා මට නම් විශ්වාසයි පාර්ලිමේන්තුවේ 160කට එහා පිරිසක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග නොවරදින්නම ඉන්නවා කියලා. මොකද මමත් ඔය පාර්ලිමේන්තුවේ නොහිටියට සෑම മന്ത്രിවරයෙක් සමග කතා කරලා තිබෙනවා. එයාගේ අදහස් උදහස් සියලු පක්ෂවල අයගේ අදහස් උතුරු නැගෙනහිර ද්‍රවිඩ മന്ത്രിවරුගේ අදහස් උත් මම දන්නවා. මට නම් විශ්වාසයි 160කට එහා පැත්තේ එතුමා සමග හිට ගන්නවා. මම කියන්නේ ඒක බඳි රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වා වගේ. 175කට එහා ගියේ පිරිසක් එකතු කර ගන්න තිබෙනවා. ඒකට කලබල වෙලා බෑ. දැන්වත් පාඩමක් ඉගෙන ගත යුතුව තිබෙනවා. අපේ මහජන නියෝජිතයෝ ඉතාම අසරණ වෙලා ඉන්නේ. ඇත්ත වශයෙන් පාර්ලිමේන්තු ඉතිහාසයේ අවාසනාවන්තම මුහුණ දෙන മന്ത്രി කණ්ඩායම. ඉතාම අවාසනාවන්තම. 87 88 මුහුණ දුන්නේ වෙනස් විදියකට. හොර රහසේ රෑ ජාමේ තිබුණු ප්‍රශ්නකට මුහුණ දුන්නේ. අද විවෘත සමාජයේ තිබෙන මහා කම්පන අවස්ථාවකටයි මුහුණ දීලා තිබෙන්නේ. බැකුව එක ප්‍රසිද්ධිය අරගෙන යලා බස් උස්සලා පොළවේ ගහන සමාජයක් නිර්මාණය වෙලා තිබෙනවා. දැන් මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ අලුතෙන් ආපු മന്ത്രിවරු 77ක් ඉන්නවා. මම දන්නවා ඒ අය අද ඒ අයට තමන්ගේ සමහර අයගේ ඇඳිවත පමණයි ඉතුරු වෙලා තිබෙන්නේ. තමන්ගේ දරුවන්ට අවශ්‍ය කරන ඇඳුම් ටිකවත් නැහැ. ඉතාම කනගාටුදායක තැන. ඒ අය පත්විච්ච දවසේ ඉඳලා
ඔය ලොකුටම කියන කතාවත් තමයි පර්මිට් එක වික්කා කියලා. ඒකින් තමයි ඡන්දයක් කළේ ඉවරනහම සම්පූර්ණයෙන් ණය ටික ගෙවා ගන්න ක්‍රමය. ඒකත් නොලැබිච්ච කණ්ඩායම. සමහර අය තමන්ගේ වෘත්තියෙන් හම්බ කරගත්තු දේ විනාශ වෙච්ච අවස්ථාවක්. එතකොට මහා කම්පන අවස්ථාවක පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනා කල්පනාවෙන් බැලිය යුතුව තිබෙනවා. ඒ අයත් ශ්‍රී ලාංකික ජනතාවත් දෙකම ගොඩ ගන්න පුළුවන් නායකයෙක් අග්‍රාමාත්‍යවර වෙලා ඉන්නේ. එතුමාට මේ අවස්ථාවේ පක්ෂයක් නැහැ. එතුමාට මේ අවස්ථාවේ එතුමා එක්සත් ජාතික පක්ෂය කියලා අපි බාර ගන්න නැහැ. එතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක් හැටියට අපි පිළිගන්නවා. ඒක වෙනම කතාවක්. හැබැයි එතුමා හැසිරෙන්නේ ජාතික නායකත්වයක් හැටියට. එතකොට මේ ජාතික නායකත්වයට සියලු දෙනාගේම සහයෝගය ලැබිය යුතුව තිබෙනවා. අද නොලැබුණත් හෙට ආපහු කල්පනා කළ යුතුව තිබෙනවා. මේ 225 දෙනාගෙන් අර මම සඳහන් කරා වගේ විශේෂයෙන් අලුතෙන් ආපු මන්ත්‍රීවරු 77 දෙනෙක් තමන්ගේ දේශපාලන ජීවිතයත් විනාශ වෙලා තමාගේ පෞද්ගලික ජීවිතයත් විනාශ වෙලා තමන්ට උන් හිටි තැනුත් අහිමි වෙලා බරපතල ඛේදවාචකයකට මුහුණ දීලා තියෙන අවස්ථාවක්. අනිත් පැත්තෙන් තරුණ පරම්පරාව අවුරුදු 16ත් 25ත් අතර IT සමාගම් වල වැඩ කරන විශාල තරුණ පරම්පරාවක් ලක්ෂ ගණනක් මේ රටට නිහඬව ආදායම උපද්දපු තරුණ පිරිස් ප්‍රමාණයකුත් මහා අගාධයකට වැටිච්ච අවස්ථාවක්. ඉතින් මෙවැනි අවස්ථාවක පාර්ලිමේන්තුවේ සියලු දෙනා එකට ක්‍රියා කළ යුතුයි. එකට එක්වි මේ විච්ච ව්‍යසනය ගොඩගත යුතු තිබෙනවා. මොකද ඒකට නායකත්වයක් ලැබිලා තියෙනවා. ඒ ගැන සමස්ත ශ්‍රී ලාංකේය ජනතාව විශ්වාසයෙන් ඉන්නේ කොයි මොහොතේද මේ ක්‍රියාත්මක කරන්නේ කියලා. මට 100,000ක් විශ්වාසයි. මොකද මම විශ්වවිද්‍යාල ජීවිතයේදී අධ්‍යාපන ඇමති හැටියට දකින රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි අගමැතිවරයා. එතුමාගේ ජන ජීවිතේ මම දැකලා තියෙනවා අවුරුදු 40ක්. මට බය නැතුව කියන්න පුළුවන් ශ්‍රී ලාංකික මහ ජනතාවට එතුමා මේ වැටුණු රට ඔසවා තබනවාමයි. එය 100,000ක් මට විශ්වාසයි. හොඳයි. අලුත් ඇමති මණ්ඩලය දැන් හෙට හෝ අනිද්දා දවසේ පත් වෙන්න නියමිතයි. දැන් නියෝජනය පිළිබඳව ඔබතුමන් දැනුවත්ද කොහොමද? මේ ඔබතුමන්ගේ අර මිත්‍රපක්ෂ සමගි ජන බලවේගයේ පාර්ශවයෙන්ුත් කිසියම් පිරිසක් ඇමති දුර ලබා ගන්නවා කියලා ආරංචියක් තියෙනවා. මේක ඇත්තද? මම හිතන්නේ සියලු දේශපාලන පක්ෂ නියෝජනය වන කුඩා කැබිනට් මණ්ඩලයක් පත් වුණොත් තමයි මේ ගමන සාර්ථකව ඉදිරියට යන්න පුළුවන්කම තිබෙන්නේ. මේ අවස්ථාවේ මම හිතන්නේ කවුරුවත් පොරකයි කියලා ඇමතිකම් ගන්න. මොකද රටක් වැටිලා තියෙන මොහොතක කවුරු ඇමතිකම් ගත්තත් මං හිතන්නේ කාටත් മന്ത്രി පඩියම තමයි දරන්න වෙන්නේ. තාම අමාරු තැනකට තිබෙන්නේ. හැබැයි නියෝජනය කරන හැම දේශපාලන පක්ෂයක්ම පුළුවන් තරම් අවම අඩු ගානේ 20ක 22ක කැබිනට් මණ්ඩලයක් කුඩා රාජ්‍ය ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු ප්‍රමාණයක් කඩිනමින් වැඩ කරන්න පුළුවන්. ඒ වගේම පාර්ලිමේන්තුවේ ඇමරිකාවේ ක්‍රමයට රනිල් වික්‍රමසිංහ නායකතුමා හිතලා තියෙන විදිහ ඇති කරලා තිබෙන කමිටු මාර්ගයෙන් ඒ කමිටු වල සභාපතිත්වය ඉතුරු අය බාර අරගෙන සියලු දෙනා එකට වාඩි වෙලා වැටිච්ච රට ගොඩ ගන්න ක්‍රියා කළ යුතු තිබෙනවා. යම් යම් කෙනෙකුට එතන වාඩි වෙන්න බැරි නම් එහෙනම් ඔහුට විශ්වකර්ම හැකියාවක් තියෙන්න ඕන රටට කියන්න මගේ ළඟ තියෙනවා මේ රට ගොඩ ගන්න ක්‍රමයක් ඕක නෙමෙයි මෙන්න ක්‍රමය කියලා. දැන් එහෙම දෙයක් කියන්න ලැබිච්ච හොඳම අවස්ථාව තමයි මේ ආර්ථික පීඩන අවස්ථාව. දැන් මේ අවස්ථාවේ කාගෙන්වත් මතුුනේ නැහැ ශ්‍රී ලංකාව ගොඩගන්නේ කොහොමද කියලා. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා බය නැතුව කියනවා අවුරුදු දෙකක් තිස්සේ මෙන්න මේ අහවල් පාරේ යන්න, අහවල් තනින් හැරෙන්න, ආර්ථිකය මෙතෙන්ට ගෙනියන්න මේ විදිහට කරන්න කියලා එතුමා කරුණු ඉදිරිපත් කරා විවෘතව. එතුමා හැංගුවේ නැහැ. එතුමාට තිබුණා මම ආවහම කරන්නම් කියලා තමන්ගේ තියෙන කරන ක්‍රියාපිළිවෙල හංගලා තියාගන්න. නෑ එතුමා ඒක මේ ආණ්ඩුව ලව්ව කෙරෙව්වා. මේ ආණ්ඩුවට කිව්වා ගිහිල්ලා IMF ට ගිහිල්ලා මෙන්න මේ විදිහට හැසිරෙන්න කියලා. මේ විදිහට කරුණු කියන්න කියලා. එතකොට කවුරු හරි වෙනත් පුජ්‍යලෙක් හිටියනම් පාර්ලිමේන්තුව තුල තමාගේ හැකියාව පෙන්නලා 2,30,00,000ක් ජනතාව පෙළගස්ස ගන්නේ නැතුව ඉන්නේ නැහැ. එහෙමනම් ඒ අයට තියෙන වෙනත් අරමුණු පමණයි. එහෙනම් දේශපාලන අරමුණු පොඩ්ඩක් පැත්තකින් තියලා සියලු දෙනා රට ගැන හිතලා ක්‍රියා කළ යුතු යුගයක් හැටියටයි මේ වෙලාවේ අපි මතක තබා ගත යුත්තේ. හොඳයි. අර ඔබතුමා සඳහන් කරපු කාරණාව දැන් මිත්‍ර රටවල් වලින් දැන් සම්බන්ධතා පාවිච්චි කළ අග්‍රාමාත්‍යතුමන්ට ජාත්‍යන්තරයේ පිළිබඳ සුබවාදී ආකල්පයක් තියෙනවා. ජාත්‍යන්තර නායකින් පවා සුබවාදීව දකිනවා කියලා කනින් කොනින් ඇහෙනවා. දැන් මේ දේවලුත් එක්ක ජාත්‍යන්තරයේ සහාය ලබා ගන්න අතරේ දැන් දේශීයව අපේ රටේ ඔබතුමන්ලට සැලසුමක් තියෙනවා ආදායම් වැඩි කරගන්න විශේෂයෙන්ම දැන්
අපනයන ක්ෂේත්‍රය ටිකක් කඩා වැටිලා තියෙන අපනයන වැඩි කරන්න මොන හරි බලාපොරොත්තුවක් තියෙනවා. දැඟලුම් කර්මාන්තය අපි දැක්කා අපේ රටට එන ආයෝජකයෝ බොහෝ පිරිසක් නැවතත් හැරිලා යන තත්ත්වයක් ඇවිල්ලා තිබ්බා. මේ පහුගිය කාලේ තිබ්බ විවිධ කරුණු කාරණා හේතුන් විදුලි බලය ඇන හිටීම් ඉන්ධන හිඟය මේ සියල්ලත් එක්ක සැලසුම් තියනවාද ඉස්සරහ? මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් ඒ අපනයන සැලසුම් එක්ක හිටපු දේශපාලන පක්ෂයක්. අද ලෝව පුරා විසිරී සිටින ලක්ෂ සංඛ්‍යාත ශ්‍රමිකයන් විවිධ ක්ෂේත්‍රවල ඉන්න අය ඇමරිකාවේ වෙන්න පුළුවන්, යුරෝපයේ වෙන්න පුළුවන්, කොරියාවේ වෙන්න පුළුවන්, එංගලන්තේ වෙන්න පුළුවන්, මාලදිවයිනේ වෙන්න පුළුවන්. මේ පාර කැපුවේ කවුද? 1974 ඉස්සෙල්ලා යම් කිසි තෝරාගත් පවුල් කීපයක සමාජිකයන් පමණයි විදේශගත වුණේ. දැන් කවුද මේ පාර කපලා දුන්නේ? කපලා දුන්නේ එක්සත් ජාතික පක්ෂය. ඒතකොට ලක්ෂ සංඛ්‍යාත ලෝකෙට ගිහිල්ලා ලෝකේ තියෙන තාක්ෂණේ දැනුම ශ්‍රී ලංකාවට අරන් එන්න පුළුවන් පාර කැපුවේ එක්සත් ජාතික පක්ෂය. දැන් ඒ කණ්ඩායම් වලට පසු කාලිනව මේ රටවල ජීවත් වෙන ගමන් අමතක වුණා මේ පාර අපිට කපලා දුන්නේ කවුද කියලා. ඊළඟට බලන්න අපනයන කලාප ගැන ඔබ සඳහන් කරා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා බාරගන්නේ අමුතුම මැතිවරණ කොට්ටාසයක්. බියගම කියලා මැතිවරණ කොට්ටාසයක් 77 දී බාර ගන්නවා. අලුතෙන් හැදිච්ච මැතිවරණ කොට්ටාසයක් මුඩු බිමක් කැල ගහණේ වෙච්ච තැනක්. අද එතන තමයි අර ඩිලාරු සමාගම තියෙන්නේ අර සල්ලි අච්චු ගහන කම්පැනි එකට ලයි කරලා තියෙන්නේ. එතකොට මහා නිදහස් වෙනද කලාප ඇති කරලා තියෙන්නේ. ඒ බියගම ප්‍රදේශයේ. දැන් බියගම තියෙන්නේ අලුත් ලෝකයේ ආර්ථිකයත් එක්ක ගලප ගන්න. එතකොට බලන්න මේ ඇති කරපු නිදහස් වෙනද කලාප දකුණ නම් කොග්ගල නිදහස් වෙනද කලාපේ. ඊළඟට කටුනායක නම් කටුනායක නිදහස් වෙනද කලාපේ. කොළඹ ක්‍රමයේ ගෙනාවා. දැන් ඒ එකකින්වත් යන්න බෑ. දැන් අලුත් දර්ශනයක් අවශ්‍යයි. ලෝකේ අලුත් තාක්ෂණයත් එක්ක අලුත් අපනයන සැලසුම් වලට යන්න තියෙනවා. අපි IT පැත්තෙන් ගොඩාක් ඉස්සරහට ගිහිල්ලා ක්‍රියා කරන්න තිබෙනවා. එතෙන්ට යන්න ඉස්සෙල්ලා වැටුණු රටේ අත්තිවාරම ශක්තිමත් කරගත යුතුව තිබෙනවා. ඒක රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පුළුවන් ඒ සඳහා ක්‍රියා කිරීමට සහ ලෝකයේ සමග තරඟ කරන තැනට ගමන් කරා. පැහැදිලිව වජිරපයදන මහත්මයා මේ දැන් කෙනෙක්ට කියන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මහත්මයා දැන් අපි දකිනවා දකුණු ආසියාතික දේශපාලනයේ වයෝ වෘද්ධ නැත්තම් මේ වයසින් ටිකක් වැඩි පිරිස් තමයි දේශපාලනයට යොමු වෙන්නේ දැන්. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ වයසත් එක්ක අර කෙනෙක්ට කියන්න පුළුවන් එතුමා පරිණතයි. ඒක අපි දන්නවා. ඒක පැහැදිලි සත්‍යයක්. හැබැයි තරුණයන්ගේ අදහස් නැත්තම් මේ නව ලෝකයේත් එක්ක ගැළපෙන අදහස් එතුමට තියෙනවද කියලා ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මම හිතන්නේ මට එතුමාට පහුගිය කාලේ බලය අඩුවෙන් තිබුණු නිසා, ඒ කියන්නේ එතුමාගේ ක්‍රියාකාරීත්වයේ දායකත්වයේ අඩු වෙනත් තැනක තිබුණු නිසා මට පුදුම හිතුණා එතුමා මේ එක ආසනෙට වැටුනහම පක්ෂ නායකයෙක් හැටියට වාඩි වෙලා එතුමා ක්‍රියා කරන්නෙම කොහොමද අපි 16යි 25 අතර පරම්පරාවත් එක්ක ඉස්සරහට යන්නේ? කොහොමද අපි 20යි 50 වෙනකොට එක්සත් ජාතික පක්ෂය කොහෙටද යන්නේ? මට ඒක නම් හිතා ගන්නවත් බෑ. දෙවෙනි කාරණේ තමයි එතුමාගේ මතකය. ඔබතුමා කිව්වා එතුමා වසර 50ක විතර දේශපාලන පළපුරුද්දක් තියෙන ටිකක් වයෝවෘද්ධ නායකත්වයක් ගැන. එතුමාට තියෙන මතකේ මට නැහැ. පාර්ලිමේන්තුවේ 225ට එතුමත් එක්ක තියෙන මතකය මං හිතන්නේ නැහැ තියෙනවා කියලා. එතුමාට ලෝකයේ පිළිබඳ තියෙන මතකය, එතුමාට ඉතිහාසය පිළිබඳ තියෙන මේ මතකය, එතුමාට බෞද්ධ දර්ශනය පිළිබඳ තියෙන මතකය සෙල්ලන්නේ නැහැ. මම හිතන්නේ එතුමා තමන්ගේ මනස පාලනය කළා නිසි ලෙස ජීවත් වෙන කෙනෙක්. එතුමාට ඒ නිසා රටක ප්‍රශ්න අද උදේ ඔබ කිව්වොත් 10ක් එතුමාට 10ම මතකේ තියෙන අවසන් වනතුරු. ඉතින් මම හිතනවා ඒකින් ජාතිය ප්‍රයෝජන ගත යුතුවම තිබෙනවා. කාලය කර චෝදනාවක් තිබේ එතුමාට. අර දැන් අපි දැක්කා පහුගිය කාලේ විවිධ නායකයෝ සාමාන්‍යයෙන් පුංචි දරුවෙක් වඩාගෙන ඉන්නකොට ඔළුව අත ගාලා කම්මුල පොඩ්ඩක් මිරිකලා මේ අර ජන හදවතට සමීප නැහැ කියලා කාරණාවක් තිබ්බා. දැන් අපි දන්නවා ප්‍රශ්න විසඳන්න ඔය කිසිවක් අදාළ නැහැ. හැබැයි අර ජනතාවාදී ජනහිතකාමී නායකයෙක්ගේ ලක්ෂණ එතුමට තියෙනවද? මම හිතන්නේ දැන් ඔය කියන කාරණා වලටනේ මහජනයා ඡන්දෙ දුන්නේ. ඒකනේ ඩීසල් පොලිමේ ඉන්නේ. ඒකනේ පෙට්‍රල් පොලිමේ ඉන්නේ. එතකොට මහජනයා තේරුම් ගත යුතුව තිබෙනවා රටක් කරන්න දරුණැලවිල්ලක්ද අවශ්‍ය කරන්නේ.
එහෙම නැත්නම් එතුමාගේ අවශ්‍ය කරන්නේ රට ගොඩ ගැනීම සඳහා වංචාව බොරුව එහෙම නැත්නම් චිත්‍රපටි නළුවෙක්ද අවශ්‍ය කරන්නේ. ඒ කියන්නේ රඟපෑමක්ද? රඟපාන අයට රටවල් ගොඩ ගන්න බෑ. එහෙනම් රට ගොඩ ගන්න ඔහුට තියෙන්න ඕන හසල දැනුමක් පළපුරුද්දක් ජාත්‍යන්තරය පිළිබඳ දැනුමක් ලෝකේ රටවල් එක්ක කොහොමද ක්‍රියා කරන්න කියලා දැනුමක් ලෝකයේ ආර්ථිකය කොහෙටද ගමන් කරන්න කියලා දැනුමක් සෝවියට් දේශය යුක්‍රේනයයි ගහ ගන්නකොට පිටිවලට මොකද වෙන්නේ කියලා දැක්මක් සෝවියට් දේශය යුක්‍රේනයයි ගහ ගන්නකොට තෙල් වලට මොකද වෙන්නේ කියලා දැක්මක් කොහොමද ලෝකයේත් එක්ක ක්‍රියා කරන්න කියන දැක්මක් නායකයෙකුට තියෙන්න ඕන. ඒවෙන් මොකක්ද එතුමට අඩු? එතුමට මේ දැක්ම තිවිච්ච නිසා තමයි ඔබයි මමයි දෙන්නම පෙට්‍රල් ගහගෙන පාරේ ගියේ. මම ඇමති කෙනෙක් වෙන්න පුළුවන් ඔබ ජනමාධ්‍යවේදියෙක් වෙන්න පුළුවන් පොලිමේ ඉන්නේ නැතුව පෙට්‍රල් ගහගෙන ගියානේ ඩීසල් ගහගෙන ගියානේ ඒකේ වටිනකම තේරුනේ නැහැ ශ්‍රී ලාංකික මහ ජනතාවට. ඉතින් දැන් මේ වැටුණු තැනින් ආපහු ඒ ක්‍රියාකාරීත්වය එතුමා නිබරිත්තන්ට ගෙනියයි. ඒ ගැන මට නම් අබමල් රේණුකවස්සකයක් නැහැ මම දන්නවා එය නිවැරදි කිරීමට හැකි එකම පුජ්‍යලයා දැනට පාර්ලිමේන්තුව තුල සිටින ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමයි කියලා. හොඳයි. පක්ෂ දේශපාලනය පිළිබඳව වැඩිපුර කතා වෙනවා අපේ රටේ. පක්ෂ දේශපාලනය ගැන කතා කරනකොට එක්සත් ජාතික පක්ෂය අද්විතීය ඉතිහාසයක් තියෙන පක්ෂයක්. ඔබතුමා සඳහන් කළා බොහෝ දේවල් වල ඇරඹුම එක්සත් ජාතික පක්ෂය. හැබැයි පක්ෂයක් විදිහට අද තියෙන තැන ගැන සතුටුද ඔබතුමා? බලන්නකෝ එක ආසනයයි පාර්ලිමේන්තුව පාලනය කරනවානේ. ඒ මදිද? දැන් බලන්න ආසන 50ක් තිබුණත් ආසන 3ක් තිබුණත් ආසන 12ක් තිබුණත් බලන්න ඔය එක්සත් ජාතික පක්ෂයේ බල සම්පන්නකම. එක ආසනයයි ඒකනේ අර මට ඕක දැකලා මම 20යි 21 මාර්තු මාස විතර මට මතකයි එතුමා පාර්ලිමේන්තුව යනකොට මම කිව්වා මෙතුමා එක ආසනයයි මතක තියාගන්න ඒක අගමැතිවල ජනපති වෙන්න පුළුවන් ආසනයක් කියලා. මොකද එහෙම කිව්වේ ඒ පිළිබඳ දේශපාලනයේ ආර්ථිකය පිළිබඳ අවබෝධයක් තිබෙච්ච නිසා. අපිට තේරුණා 2019 රනිල් වික්‍රමසිංහ මැතිතුමා නවත්තපු තැන ඉඳලා ආර්ථිකයේ වැරදි මාවතකට හසුරුනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආපහු ජාතියට අවශ්‍ය වෙනවා කියලා. ඉතින් ඔබ අහනවා එක්සත් ජාතික පක්ෂය ගැන බලන්නකො එක ආසනයක් කොහොමනම් ආසන 40ක් 50ක් තියුණා නම් කොහොම වෙයිදනේ? හොඳයි. ඔබත් එක්ක බොහෝ දේ කතා කළා විශේෂයෙන්ම දැන් රට තියෙන තැන දැන් අගමැතිතුමා සඳහන් කරපු තවත් කරුණු අතර තිබ්බා වජිරාභිවර්ධන මහත්මයා. දැන් අපේ රටට සැපයුම් සිද්ධ කරපු බොහෝ දෙනෙක්ට මුදල් ගෙවන්න තියෙනවා. ඒ ගැනුම් කරුවන් සහ අපි විශේෂයෙන්ම මේ අපේ රටේ සැපයුම් ජාල සිද්ධ කරන බොහෝ පිරිසකට ගෙවීම් කරන්න තියෙනවා. ඖෂධ පැත්ත ගත්තත් ඔබතුමාට කලින් සඳහන් කළා තෙල් අත්‍යවශ්‍ය ආහාර මේ සියල්ල වැඩපිළිවෙලක් තියෙනවා. දර ඉදිරිපත් කරන අයවැය හරහා හරි නැත්නම් වෙන මොනවා හරි ක්‍රමයකට හරි මේ පිරිසට සහනයක් සැලසන අපි දන්නවා රාජ්‍ය ව්‍යාපෘති ගණනාවක් ගැන හිටලා තියෙන්නේ සංවර්ධන වැඩ කටයුතු නැවතිලා තියෙන්නේ මේ දේවල් අරබන්න ඕනේ. හැබැයි කෙටි කාලීනව ඔබතුමා කිව්වා වගේ රට අඩියක් හරි ඉස්සරහට ගිහිල්ලා තමයි මේ දේවල් අරබන්න වෙන්නේ. සුබවාදී බලාපොරොත්තු තියාගෙන ඉන්න ඕනද අපි ඉස්සරහට? මම හිතනවා අපි අර කමිටුව කැඳවපු වෙලාවේ මම කව අත උස්සන්න බලන්න මේ ඩොලර් මිලියන් 10ට වැඩිය තමන්ගේ ප්‍රින්සිපල්ලට ණය තියෙන කට්ටිය තමන්ගේ ප්‍රධාන සැපයුම් කරුවන්ට ණය තියෙන කට්ටිය කියලා. එතන හිටියේ නෑ සමස්ත මේ ඉම්පෝටර්ස්ලා. හැබැයි 7-8 දෙනෙක් අත ඉස්සුවා. මම ඇහුවා කීයක් තියෙනවද ගෙවන්න? සමහර අය 12 මිලියන් ඩොලර්ස්. සමහර අය එක්කෙනෙක් එතන නොකිය ඉවරුණාම මට ළඟට ඇවිල්ලා ගියා මට 125 මිලියන් ඩොලර්ස් ගෙවන්න තියෙනවා කියලා. එතකොට සම්පූර්ණයෙන් ව්‍යාපාරික ප්‍රජාවත් ඉවරයි. මැද පන්තියත් ඉවරයි. දුප්පත් මිනිස්සු තව අධි දුප්පත් බවට පත් කරා. එතකොට සම්පූර්ණයෙන් වැරදි ක්‍රියාවලියක රට අරගෙන ගියේ. ඒ අරගෙන ගිය ස්වභාවය දිහා බැලුවාම 2015 ජනවාරි 8 වෙනිදා බාර ගන්නකොටත් බිලියන ගණනක ණය ලැයිස්තුවක් තිබුණා. පළවෙනි අවුරුද්ද ඇතුළත මේ රටේ හිටපු ඉදිකිරීම් ශාස්ත්‍රයයි වෙනස් ශාස්ත්‍රවල අයට බිලියන ගාණක් අවුරුද්දක් යනකොට ගෙවලා අවසන් කිරීමට පියවර ගත්තා වර්ෂයක් යනකොට. දැනුත් තියෙනවා රුපියල් බිලියන මම හිතන්නේ 10000කට වැඩිය මහා ණය කන්දක්. ඒ ණය කන්ද තියෙන්නේ මේ රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් විවිධ ශාස්ත්‍රවල ඉන්න අය සැපයුම් ලබා දීපු අය ආහාර පාන ගෙනලා දීපු අය. එතකොට විශාල ණය කන්දක්. සමහර අය
ඒ අයගේ විශ්වාසය මත තමයි ශ්‍රී ලංකාවේ මිනිස්සු කන්න බොන්නේ. මොකද ඒ අය විශ්වාස කරන පරම්පරා කීපයක් ජාත්‍යන්තරයේ සමග ගනුදෙනු කරලා තියෙන නිසා කවදා හරි අපිට දෙයි කියලා. ඒ විශ්වාසය උඩ පරිප්පු එවනවා. ඒ විශ්වාසය උඩ ලුණු එවනවා. ඒ විශ්වාසය උඩ හාල් එවනවා. විශාල බරපතල ඛේදවාචකයකට මුළු ව්‍යාපාරික ප්‍රජාව තල්ලු කරලා තිබෙනවා. මුළු ව්‍යාපාරික ප්‍රජාවම විනාශ වෙලා තිබෙනවා. දැන් මේ ගොඩ ගැනීම සඳහා ජාත්‍යන්තර සහයෝගය ඉතා වැදගත්. දේශීය වශයෙන් අපි ගෙනියන ආර්ථික ප්‍රතිපත්ති ඉතා වැදගත්. දැන් මේ කාරණා දෙකට තමයි පත්තුණු අගමැති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිගින් දිගටම කියන්නේ අපි යම් ජාතික එකඟතාවයකට අපි යමු. දැන් එතුමා කියලා තියුණා එයා ලංකා ගුවන් සේවයේ රුපියල් බිලියන 354ක්ද කොහෙද 20යි 22 වෙනකොට ණය බරක් තියෙනවා. දැන් මේ වගේ පාඩු ලබන එකද දක්ෂකම ඒ ව්‍යාපාරයේ ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කළා ගමේ ඉන්න අහිංසක පියදාස අයියට හරි ගුණවතී නෝනට හරි වැඩිපුර මුදලක් ලබා දීලා හොඳට ජීවත් වෙන්න සලස්සන එකද. මොකද පියදාස මහත්තයා කවදාවත් අර ප්ලේන් එකේ නගින්නේ නැහැ. අර ගුණවතී නෝනත් කවදාවත් අර ප්ලේන් එකේ නගින්නේ නැහැ. එහෙනම් පාඩු ලැබමින් රුපියල් බිලියන 350ක් පාඩු ලැබමින් අරගෙන යන එකද දක්ෂකම? නෑ. දක්ෂකම ලෝකයේ සමග තරඟ කරන ගුවන් සමාගමක් බවට පරිවර්තනය කරගෙන ඒ අයගේ බදු අය කරගෙන ඒ බදු වලින් ශ්‍රී ලාංකික ජනතාව ජීවත් කරවීම. එතකොට එතෙන්ට අපිට යන්න තියෙනවා. බොරු සටන් පාට ගේන්න හොඳ නෑ. මේ ගුවන් සමාගම විකුණන්න හදනවනේ. නෑ. පාඩු ලබන්නේ නෑ පුජ්‍යලිකංශේ කවුරුවත්. පාඩු ලබනවා නම් ඒගොල්ලෝ නැවත සාකච්ඡා කරලා ඒක ලාභ ලබන ආයතනයක් බවට පත් කරගන්නවා. රජයක් දිගටම පාඩු ලබන්න බෑ. එහෙනම් ඒ පාඩු ලබන ස්ථානවල ඉන්න අය ඒ සඳහා වග කියන්න ඕන. දැන් බලන්න මේ රටේ මෙතෙන්ටපත් වෙනකොට මුදල් අමාත්‍යාංශයක් තියෙනවනේ. හැබැයි මුදල් අමාත්‍යාංශයට බැරි වෙලා තියෙනවනේ මේ ප්‍රශ්නේ බේරගන්න. මහ බැංකුවට බැරි වෙලා තියෙනවනේ මේ ප්‍රශ්නේ බේරගන්න. එතකොට ලෝකේ මහ බැංකු ගොඩක් ඉස්සරහට ගියා. ඔය රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා 2017 තමයි ලෝකයේ තරඟ කරන මහ බැංකු සමග ගලපන පරිදි ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුවේ නීති රීති වලට අනුකූලව අවශ්‍ය කරන නීති පද්ධතිය කැබිනට් මණ්ඩලයට ගෙනල්ලා සම්මත කරේ. නමුත් එයයි සත්‍ය. ඉතින් ඒ නිසා මං හිතනවා අපි මහා ණයකන්දකට ගොදුරු කරලා තියෙන ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කිරීමට පියවර ගත යුතුව තිබෙනවා. ඒක කඩිනමින්ද ඒක මැදි කාලීනව කොටසක් කරන්න පුළුවන් වෙයි. දීර්ඝ කාලීනව කොටසක් කරන්න පුළුවන් වෙයි. හදිසියෙ කොටසක් කරන්න පුළුවන් වෙයි. එතකොට මේ අංශ තුනම ගැන කල්පනා කරලා ක්‍රියා කරමින් සිටින්නේ ඊටාම අමාරු තත්ත්වයක්. ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික තත්ත්වයකට පත් කරපු අවස්ථාවක්. රට බංකොලොත් කියලා සීල් එක ගහලා දීපු අවස්ථාවක්. බංකොලොත් කියලා ලෝකේ සීල් කරලා දීපු රටක් ගොඩ ගන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා දක්ෂයි කියලා මට බය නැතුව කියන්න පුළුවන්. හොඳ අභිවර්ධන මහත්මයා මේ දැන් ඔබතුමන්ලා සැලසුම් කරලා තියෙන විදිහට සහ දැන් ඔබතුමන්ලගේ අපි කියන ඇනලයිසින් නැත්නම් විශ්ලේෂණයන්ට අනුකූලව කොච්චර විතර කල් යයිද රටේ ජනතාවට ටිකක් හරි සහනයක් දැනෙන්න? මම හිතන්නේ මාස කිහිපයක් යනකොට ජන ජීවිතය පළවෙනි කාරණේ තමයි ජීවත් වෙන්න අවශ්‍ය ආහාර පාන සහ මූලික අවශ්‍යතාවයන්. ඊළඟට බෙහෙත් ටික සමහර බෙහෙත් වර්ග තියෙනවා විකල්ප බෙහෙත් නැති බෙහෙත් වර්ග. එතකොට බෙහෙත් සමාගම් කැඳවල තියුණ රුවන් විජේවර්ධන මැතිතුමා බෙහෙත් සමාගම් වලට බිලියන ගණනක් ඩොලර් මිලියන ගණනක් ගෙවන්න තිබෙනවා සැපයුම් කරුවන්ට. රටේ ජනතාව නොදැනුවත්ව බෙහෙත් නැති නිසා නියමිත වේලාවට ශෛල කර්මය කර ගැනීමට නොහැකි නිසා මිය යනවා. හැබැයි පුරවැසියන් දන්නේ නැහැ ඒ නිසායි මිය යන්නේ කියලා. එතකොට කොරෝනාවට වැඩිය මිනිස්සු ප්‍රමාණයක් මිය යන තැනකට රට තල්ලු වෙලා තිබෙනවා. එතකොට සමහර කාරණා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන විදිහට සහන අයවැයක් ගෙනල්ලා කඩිනමි මහ ජනතාව දෙපයින් නැගිටින්න අවශ්‍ය පරිසරය හදන්න පුළුවන්. මාස කීපයක් මාස 6ක් 7ක් 8ක් ගත වෙයි සම්පූර්ණ යම් ප්‍රමාණයකට රට සුවපත් කරලා මාවතට යොමු කරගන්න. ඉතින් ඒක පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා සාකච්ඡා කළා. මට හිතෙන්නේ මාස 18කට අවුරුදු 2කට සාකච්ඡා මාර්ගයෙන් එකඟතාවයකට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ සියලු දෙනා කැප වෙලා රටත් ජාතියත් ගොඩගත යුතුව තිබෙනවා. ඒක පාර්ලිමේන්තුවේ ඉන්න නියෝජිතයන්ගේ වගකීම. එහෙම නැතුව මේ රට විනාශ කළා මේ රට ලෝකේ කොන් වෙන රටක් බවට
තල්ලු කිරීම නෙමෙයි කළ යුත්තේ. බොහෝ සටන් අරගල තියෙන්නේ ගෑස් ටැංකිය පිටිපස්සේ. එහෙම නැත්නම් භූමි තෙල් ටැංකිය පිටිපස්සේ. ඒ අහිංසක ජනතාව භූමි තෙල් නැතුව වේදනාවෙන් ඉන්නේ. ඒ ගෑස් ටැංකිය නැතුව වේදනාවෙන් ඉන්නේ. හැබැයි මේ වේදනාවෙන් ඉන්න ජනතාව අතරට ඇතුල් වෙන්න පුළුවන් වෙනත් කණ්ඩායම්. එයට ඉඩ නොතැබිය යුතුයි. ඒ අහිංසක පුරවැසියන් ශක්තිමත් කිරීම සඳහා පියවර ගත යුතුයි. ඒ සඳහා තමයි පාර්ලිමේන්තුවේ 225 දෙනා එකඟ වෙලා අග්‍රාමාත්‍යතුමා සමගත් කතා කරගෙන රට යලි ඔසවා තැබීම සඳහා ක්‍රියා කිරීම වගකීමක් හැටියටයි අපේ දේශපාලන පළපුරුද්ද අනුව ප්‍රකාශ කරන්න තිබෙන්නේ. හොඳයි 2015 ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරණයක් තිබ්බා. ජනාධිපතිවරයෙක් තේරීපත් වුණායින් පස්සේ මහමැතිවරණයකුත් තියලා ඔබතුමන්ලා යහපාලන රජයක් පිහිටුව ගන්නවා. හැබැයි ඒ රජයේ ජනාධිපතිතුමන් අගමැතිතුමන් විරසක වෙනවා. වුන් දෙදෙනා රාජ්‍ය පාලනය සිදු නොකරන එකට සිදු නොකරන තැනකට ඇවිත් තිබ අවසානයේ පාස්කු ප්‍රහාරයේ ප්‍රතිඵලයක් විදිහට සිදුනා කියන කාරණාව පැහැදිලි. කෙසේ වෙතත් දැන් මේ ඇති වෙලා තියෙනෙත් කිසියම් ආකාරයක යහපාලනයකට සමාන තත්ත්වයක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමන් දැන් මේ දෙදෙනාගේ එකගත්වයක් තිබුණ නැත්නම් ඉස්සරහට යෑමක් නැහැ. දැන් ඔබතුමන්ට විශ්වාසද සහතිකද මේ නායකත්ව සුසංයෝගය රටේ මේ ගැටලුව විසඳන්න හොඳ තෝතැන්නක් වෙයි කියලා? මම හිතන්නේ දැන් ඔබතුමා සඳහන් කරා 2015 ජනවාරි 8 වෙනිදාන් පස්සේ සිරිසේන ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් අතර විරසකය හොඳයිනේ. විරසකයේදී ගෑස් ටැංකියක් 1450යිනේ. ඉතින් බලන්න විරසකයේ තිබුණට ඔබතුමාලා 10000කින් පඩිත් වැඩි කළා. විරසකයේ තිබුණට කාර්යාල කාර්ය සහායක මහත්තයෙක්ගේ වැටුප තිබුණේ රුපියල් 12500. අපි 2019 මූලික වැටුප අවසන් කරේ රුපියල් 30000ක. ඔක වැරදි අර්ථකථනයේ 10000 නෙමෙයි. වැටුප් චක්‍රලේඛන අනුව අවම වැටුප ලබන පුජ්‍යලයා කාර්යාල කාර්ය සහායක ඔහුගේ මූලික වැටුප රුපියල් 12500යි. 2019 බාර දෙනකොට රුපියල් 30000යි. ඒ කියන්නේ අර 10000 කිව්වට ඒක වැඩි වෙන තියෙනවා ක්‍රමවේදයක්. එතකොට බලන්නකෝ මේ විරසකයේ හොඳයිනේ. ඒ විරසකයේ නරකක් වෙලා නැහැනේ. ඒ විරසකයෙන් පාඩුවක් උනේ නැහැ රටට. ඒ විරසකය ජාතියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා අවශ්‍ය විදිහට මෙහෙවගෙන ගියා. කැබිනට් මණ්ඩලේ කවදාවත් ප්‍රශ්නයක් ඇති කරගත්තේ නැහැ. කොහොම හරි විරසකයේ හොඳයි. මොකද ගැළපෙන නොගැළපෙන අදහස් වලින් තමයි හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ මතුවන්නේ. ඉතින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගැන කිව්වා මගේ කල්පනාව හරි හෝ කුමන කාරණයක් හරි කමක් නැහැ රට විශාල කඩාවැටීමකට ලක් වෙලා තිබෙනවා. කවුරුත් කෝලාහල කරගන්න ඕනේ. මගේ පෞද්ගලික කල්පනාව එතුමා එතනින් ඉවත් වී යුතුයි කියන තැනයි ඉන්නේ. අපි බලමු ඉස්සරහට යනකොට කොහොමද ඒ ක්‍රියාවලිය සිදුවන්නේ කියලා. මං හිතන්නේ ගැළපෙන නොගැළපීම දේශපාලන දර්ශනය පිළිබඳ අවබෝධය තියෙනවා නම් ඊටාම හොඳයි. බලන්නකෝ ඔබ කියපු නොගැළපෙන දෙපොලක් ඩීසල් පෙට්‍රල් භූමි තෙල් ගෑස් ඔක්කොම එක ගානට දීලා ගෑස් ටැංකියත් 2650ට තිබිච්ච එක 1450ට අවුරුදු 4මාරක් දීලා රට හොඳින් ඉදිරියට අරගෙන ගියා. එක පැත්තකින් නියගයක් ආවා. ඒකට ජාත්‍යන්තරයේ තෑගි දුන්නා. එක පැත්තකින් ගංවතුරක් ආවා. ඒකට ලෝකෙන් තෑගි හම්බුණා. ඒතකොට තෑගිත් එක්ක රට හොඳින් ඉදිරියට අරගෙන ගියා. ඉතින් ඒ නිසා ගැළපෙන නොගැළපෙන අය දේශපාලනයේදී දක්ෂ වෙන්න ඕන ගැළපෙන නොගැළපෙන අය එකට වැඩ කරන්න. ඉතින් ඒ දක්ෂකම තියෙන ශ්‍රී ලාංකික හොඳ දේශපාලන නායකත්වයක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමාට ඕනෑම නොගැළපෙන පුජ්‍යලෙක් සමග ක්‍රියා කරන්න පුළුවන්. එතුමාට බලන්නකෝ වෙන අයට බයයිනේ තනි පුජ්‍යලයකට නොගැළපෙන පිරිසක් සමග නායකත්වය දෙන්න. ඒතර කොපමණ දක්ෂකමක් තියෙන්න ඕනද තනි පුජ්‍යලයක ඒ වගේ තීරණයකට ගමන් කරන්න. ඒ නිසා මං හිතනවා ඒ හොඳයි. 2015 නොගැලපීම රටට ජාතියට මහා සම්පතක්. සමහරලාට ගැලපුණා නම් අසම්පතක් වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි බලමු ඉදිරියට යනකොට මේ රටේ තරුණ පරම්පරාවේ අදහස් වලට ගරු කළා මේ රටේ ශ්‍රී ලාංකික සමස්ත පුරවැසියන්ගේ අදහස් වලට ගරු කළා රට ඉදිරියට ගෙනියන්න පුළුවන්කම තිබෙනවා. ඒ ගැන මට නම් සැකයක් නැහැ. හොඳයි. ඔබ අර තරුණ පරපුර ගැන කතා කරපු හින්දාම අපි දැක්ක අරගලය දැන්.
අර්ගලයට සිද්ධ වෙච්ච පහර දීම නොවිය යුත්තක් කියලා සමාජයේ බොහෝ දෙනෙක් කියනවා. ඒ හරහා ඇතිවෙච්ච වටපිටාව මහ දරුණු ඛේදවාචකයක් බවට පත් වුණා. ඒ කෙසේ වෙතත් වළක්ව ගන්න තිබුණු දෙයක් දැන් සිදු වී හමාරයි. වැරදිකරුවන්ට දඩුවම් ලබා දිය යුතුයි. අගමැතිතුමන්ගේ පාර්ශවයෙන් මොන වගේ දායකත්වයක්ද ලැබෙන්නේ මේ වැරදිකරුවන්ට දඩුවම් දෙන ඒ ක්‍රියාවලියට? මම හිතන්නේ එතුමා නීතිය හා සාමයේ කටයුත්තට ඇඟිලි ගසන එකක් නෑ. එතුමා කියයි නීතිය ක්‍රියාත්මක කරන්න. නීතිය ක්‍රියාත්මක කරන්න යම් යම් කරුණු කාරණා සිදු වෙලා තියෙනවා නම් ඒවා පිළිබඳ ඒ අංශ ක්‍රියා කළ යුතුව තිබෙනවා. මට විශ්වාසයි එතුමා ඒකට ඇඟිලි ගහන්න යන එකක් නෑ. එතුමා ඇඟිලි ගහන්නේ යන්නෙත් නෑ ඉතිහාසයේ පුරා විවිධයි විවිධ කතා කියන්න පුළුවන්. නමුත් මම දන්න රනිල් වික්‍රමසිංහ නායකතුමා එය නිසියාකාරව ඉදිරියට ගමන් කළා රටේ ලෝ ඇන්ඩ් ඕඩර් එක ඊටාම හොඳ තැනකට ගෙනියයි. ඒකම විශේෂයෙන් නීතිය හා සාමය පමණක් පවත්වාගෙන යාමටත් වඩා මං හිතනවා අපි මේ සිදුවිච්ච සිදුවීමෙන් අලුත් පාඩමකුත් ඉගෙන ගත යුතු තිබෙනවා. ඒ නිසා තමයි එතුමා දිවුරුම් දුන්නට පස්සේ කිව්වේ තරුණයන්ගේ ගෝඨගම ආරක්ෂා කරන්න. ඒ අයගේ අදහස් යෝජනා මොනවද කියලා ගොනු කරගන්න. ඒ අය අපි අපේ ක්‍රියාදාමයට ඔවුන්ගේ යෝජනා අදහස් එකතු කරගන්න. ඒ යෝජනා අදහසුත් එකතු කරගෙන අපි ඉදිරියට ගමන් කරමු කියලා. ඉතින් මං හිතනවා රනිල් වික්‍රමසිංහ නායකතුමාට පුළුවන්කම තිබෙනවා ඒ කරුණු කාරණාත් හසුරුවගෙන ඉදිරියට ගමන් කරන්න. හොඳ. ඔය අතරේ වජිර බේවර්ධන මහත්මයා මේ දැන් දේශපාලනඥයන්ට විතරක් නෙවෙයි රටේ චෝදනා තියෙනවා රාජ්‍ය නිලධාරීන්ටත් අකාර්යක්ෂම රාජ්‍ය නිලධාරීන් පිළිබඳව ඔබතුමන්ටත් ඕන තරම් අත්දැකීම් ඇති. ඔබතුමන් අමාත්‍යවරයෙක් විදිහට කටයුතු කළා, රජයට සම්බන්ධව කටයුතු කළා. මේ ඇතැම් නිලධාරීන්ගේ නිලධාරී පන්තියක් තියෙනවා, සමහර නිලධාරී වාදයක් තියෙනවා. මේ කටයුතු රටේ සංවර්ධනයට බාධාවක්. ඇතැම් තීන්දුව తీරන ගන්න ගියාම වේගෙන් ක්‍රියාත්මක නොවීම සෑහෙන බරපතල ගැටලුවක්. දැන් එවැනි අඩුපාඩුත් මගහරව ගන්න සූදානම්ද? මම හිතන්නේ එකක් ගොඩක් තිබෙනවා නොගැලපෙන නීති රීති පද්ධතිය තුල, ආයතන සංග්‍රහය තුල, වෙනත් අංශවල ඒවා බහුතරයක් සංශෝධනය කරගත යුතු තිබෙනවා. ඒකම රාජ්‍ය නිලධාරීන්ගේ පැත්තෙන් ඔවුන්වත් ආරක්ෂා කරමින් ක්‍රියා කරන්න තිබෙනවා. දැන් උදාහරණයක් හැටියට අපේ කාලේ සිදු වුණු බරපතල අඩුපාඩුවක් හැටියට මම දැක්කා රාජ්‍ය යාන්ත්‍රණයේ මෙහෙවපු ඇමතිවරයා හැටියට ඔඩිට් කරන ක්‍රමේ ඔඩිට් එකෙන් මඟ පෙන්වනවා මිසක් ඔබ ඉංජිනේරුවෙක් නම් ඔබ පාලමක් හැදුවහම ඔබ පාලම හදන්නේ සද්භාවයෙන් නම් ඔබ තීන්දුව අරන් තියෙන්නේ සද්භාවයෙන් නම් පාලමේ අඩුපාඩුවක් සිදු වුණොත් ඔබෙන් අය කරන්න බෑ. එතකොට ඔබ පාලමක් හැදුවහම ඒ පාලම අවුරුදු 100ක් තිබුණාම ප්‍රශ්නයක් නොවේ. ඇයි ඔබට විශේෂ දීමනාවක් දෙනවද? නෑ. එහෙනම් ඔබ කරපු ක්‍රියාවලිය සද්භාවයෙන් කළා තියෙනවා. ඒක අවුරුදු 100ක් තිබිලා තියෙනවා. තව එකක් අවුරුදු 10කදී අඩුපාඩුවක් වෙලා තියෙනවා. එතකොට ඔබ හිතලා නෙමෙයි අඩුපාඩුව කළා තියෙන්නේ. හැබැයි ඔබෙන් ඒක අය කරන්න බෑ. ඔබෙන් ඒ අය කරන්න බෑ. ඒ වගේ වැරදි නිගමනවලට සමහර තැන්වල අපේ චක්‍රලේඛනවල ගමක් කරා. ඒවා වෙනස් වී යුතු තිබෙනවා. මම දන්නවා ප්‍රාදේශීය ලේකම්ලා එහෙම නැත්නම් අනිත් අපේ දිසාපතිවරු අපේ හිටපු අනිත් ප්‍රධාන රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණින් අය, ග්‍රාම නිලධාරී මහත්තුරු, කෘෂි පරිශ්‍රණ නිලධාරී මහත්තුරු, ආර්ථික සංවර්ධන නිලධාරී මහත්තුරු ගමේ යම් කටයුත්තක් කරාම ලාභයක් වුණාම අපි කියන්නේ නෑනේ ඔබතුමා කරපු වැඩේ හරි හොඳයි ඒ නිසා ආණ්ඩුවට ලාභයක් වෙලා තියෙනවා ඔබට දීමනාවක් දෙන්න ඕනේ කියලා නෑ. එහෙම කියන්නේ නෑ. හැබැයි ඔබෙන් පාඩුවක් වුණොත් ඒකත් අපි ගණනය කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍ය කරලා තිබෙනවා. රාජ්‍ය යාන්ත්‍රණය තුලත් දේශපාලන යාන්ත්‍රණය තුලත් තණ්හාව නිසා ඇතිවන යම් යම් අක්‍රමිකතා සිදුවන්න පුළුවන්. ඒවා පාලනය කරන්න නීති රීති තියෙනවා. නීති රීති නැති ඒවට ලෝකයේ අද අලුත් නීති රීති සකස් වෙලා තියෙනවා. දැන් උදාහරණයකට ගත්තාම මම වරක් අපේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා එක කතා කරාම එතුමා කිව්වා මේ අයිතුලාභ ගැන. දැන් ලංකාවේ නෑ අයිතුලාභ පාලනය කිරීමේ නීති රීති. ලෝකේ රටවල තියෙනවා ඔබට ව්‍යාපාරයක් කරන්න පුළුවන්. ඔබට 100%ක් ලාභ ලබන්න පුළුවන්. හැබැයි ඔබට 1000ක් ලාභ ලබන්න බෑ. එතකොට අයිතුලාභ පාලනය කිරීමේ නීති රීති ඉක්මනින් ශ්‍රී ලංකාවට අවශ්‍ය කරලා තිබෙනවා. ව්‍යාපාරිකයෙක් හැම වෙලෙම බලන්නේ ලාභයක් ලබා ගන්න. වරදක් නෙමෙයි. ව්‍යාපාරයේ ස්වභාවය. හැබැයි ව්‍යාපාරිකයාගේ ලාභයේ 100%ක් තමක් නැtei කියමු. 1000ක් ලබා ගන්න බෑ. එහෙනම් අන්න ඒවා පාලනය කරන්න අලුත් නීති රීති ශ්‍රී ලංකාවට අවශ්‍ය කරලා තිබෙනවා.
ඒවයේ නීති රීති තුලින් පාලනය කරගන්න පුළුවන්. ඒ අඩුපාඩු ඒ අදාළ අංශ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු තිබෙනවා රටේ තිබෙන දූෂණය සහ නාස්තිය පාලනය කිරීම සඳහා. හොඳ ඔය අතරේ අපි දැක්කා මේ දැන් හරින් ප්‍රනාන්දු මහත්මයා මනුෂ්‍ය නායකකර මහත්මයා මේ දෙපළ එකතු වෙලා අගමැතිතුමන්ට ලිපියක් යොමු කරනවා. මේ ලිපිය අවසානයේ සටහන් වෙනවා දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍රයන්ගෙන් ඔබට ගිය ඉතා කෙටි කාලයක් තුළ රට ස්ථාවර කිරීම සඳහා නිර්පාක්ෂික රජයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙනවා ගන්න ඕනම තීරණයකට එකතු වෙනවා කියන කාරණාව පිළිබඳව ඔවුන් දෙපළ සඳහන් කරනවා. දැන් මේ වගේම අපි දැක්කා පිවිතුරු හෙළරුමේ පක්ෂ නායකයා ඇතුළු සියලු පක්ෂ නායකින්ට අගමැතිතුමන් ලිපි යොමු කරනවා රජය පවත්වගෙන යන්නේ අවශ්‍ය කටයුතු වලට සහාය ලබා දෙන්න කියන කාරණාව තමයි අගමැතිතුමන් සඳහන් කළා තිබේ. දැන් මේ දෙත් එක්ක අපි දකින වජිර අපේවර්ධන මහත්මයා මේ අර නිර්පාක්ෂික නැත්තම් විශේෂයෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනගන්න අගමැතිතුමන්ගේ පොදු අභිමතාර්ථයක් බවට පත් වෙලා තියෙනවා මේ කටයුත්ත. ඊටමත් ඉක්මනින් රට හොඳ අතකට ගෙනියන්න දැන් සියලු පක්ෂවලට ආරාධනා කරලා තියෙනවා. දැන් ඔබතුමන්ට කියන්න තියෙන්නේ මොකද්ද මේ දැන් විශේෂයෙන්ම මේ පක්ෂ එකතු වෙලා රට ගොඩනගන වැඩේට මේ පිරිස සහාය ලබා දෙයිද පාර්ලිමේන්තුවක් විදිහට ඉස්සරහට යයිද? ඉතිහාසයෙන් නම් අපි දැක්කේ එහෙම වෙන තැනක් නෙමෙයි පාර්ලිමේන්තුව කිව්වහම ගාල ගුට්ටි තියෙන තැනක් විදිහට තමයි රටේ ජනතාව දකින්නේ. හැබැයි කොච්චර ආරාධනා කළත් සියලු දෙනාට එකතු වෙන්න කිව්වත් අවසානයේ එකතු නොවන පිරිසකුත් ඉන්නවා. ඒ පිරිසත් දායක කරගත යුතුයි නේද රටේ සංවර්ධනයට? සියලු පිරිස් එකඟ කර ගැනීම තමයි කොහොම හරි උත්සාහ කළ යුත්තේ. නමුත් යම් කිසි කෙනෙක් එකඟ නොවෙනවා නම් එතකොට ඔහු සමාජයේ සමහරට කොන් වෙයි. එතකොට ඔහුගේ මොකද ඔහුට වෙනම දර්ශනයකුත් නැත්තම් ශ්‍රී ලංකාව ගොඩ ගන්න. එහෙම නැත්තම් මේ ව්‍යසනයෙන් ගොඩේම සඳහා මාර්ගයක් පෙන්වන්න. රහසක් වෙන්න බෑ. Tamanට තියෙන සැලසුම රහසක් වෙන්න බෑ. දේශපාලනේ වෙනස් විය යුතු තිබෙනවා. හැමදාම කිව්වේ අපිට දෙන්න අපි කළා පෙන්නන්න. දැන් මේ තියෙන එකේ අනිත් පැත්ත. කළා පෙන්නන්න ඊට පස්සේ බලමු කාටද කරන්න පුළුවන් කියලා. දැන් හැමදාම දේශපාලන වේදිකාවේ තිබුණු සටන් පාඨය තමයි අපිට දෙන්න අපි පෝර නිකන් දෙන්න. අපිට දෙන්න අපි සපත්තු නිකන් දෙන්න. අපිට දෙන්න අපි පිනට දෙන්න. ඒ සංකල්ප ඉවරයි ලංකාවේ සමාජයේ. දැන් අලුත් සංකල්පයක් බිහි වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මේ කළා තියෙන අභියෝගයත් සමග. මොකක්ද දන්නවද? කළා පෙන්නන්න අන්නේ ආව බලා ගන්න මහ ජනතාව. දැන් දේශපාලනය වෙනස් වෙලා. හොඳ. පැරණි අර්ථකථන වෙනස් වෙලා. ඉතින් මේ ලිපියත් මම අන්තිම පේලි දෙක කියවෙව්වා. ඒක හොඳ වෙනසක්. ඒක වරදක් නෙමෙයි. ඒක රට ගැන හිතලා ඒ ලිපිය අවසන් වාක්‍යය ලියලා තියෙනවා. මම හිතනවා ඒක හොඳ පෙර නිමිත්තක් හැටියටයි මම කල්පනා කරන්නේ. අවසන් වශයෙන් බොහොම කෙටියෙන් ජනතාවට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? ප්‍රධාන කාරණා කීපයක් දෙකක් කරුණු මට කියන්න පුළුවන්. එකක් පාර්ලිමේන්තුවේ අපි බලමු මේ ජාතික ව්‍යසනයේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග කොපමණ පිරිසක් හිටගනීද කියලා. ඒක ඉතා වැදගත් මහජනයාට. දෙවැනි කාරණේ තමයි ශ්‍රී ලාංකික මහජනතාවට. මට තියෙන දේශපාලන අත්දැකීමත් පළපුරුද්දත් අනුව ශ්‍රී ලංකාවේ සියලුම වෘත්තීය සමිතිවලට ආගමික නායකයන්ට මම දැක්ක ආගමික නායකයන් සමහර අය කියනවා නීති විරෝධී පැත්තීමක් කියලා. ආගමික නායකයන් ඒ වගේ දේවල් ප්‍රකාශ කරන්න හොඳ නැහැ. ඒව ප්‍රකාශ කරාම මහජනයා හිතනවා මේක සත්‍යයි කියලා. එතකොට ආගමික නායකයෙක් යමක් ප්‍රකාශ කරනකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට 100,000ක් අනුකූලයි කළා තිබෙන ක්‍රියාවලිය. එතකොට එවැනි ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළ තියෙන මොහොතක ශ්‍රී ලංකාවේ සියලුම වෘත්තීය සමිති නායකයන් ශ්‍රී ලාංකික සමස්ත ජනතාව මේ ඔබට ලැබුණු අවස්ථාවෙන් ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළ තැනක ඔසවලා තබන්න සියලුම දෙනා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය ලබා දෙන්න. ඒ එක්සත් ජාතික පක්ෂයේ තීරණයක් නොවේ. එය ඔබේ තීරණයක් කියලා ප්‍රකාශ කරන්න කැමතියි. හොඳයි. බෙහෙන්ම ස්තුතියි ඔබතුමන්ට අපිත් එක්ක සාකච්ඡාවට එකතු වුණේ අද දවසේ එක්සත් ජාතික පක්ෂයේ සභාපතිතුමන් වජිර අබේවර්ධන මහත්මයාතුමන් අග්‍රාමාත්‍යතුමන්ට මේ රජයට දැන් ඉදිරි ගමන් මගට යෝධ පිටිබලයක් ලබා දෙනවා. අපි දකිනවා ක්‍රියාවෙන් ඒ කටයුත්ත සිද්ධ වෙනවා. අපිත් විශේෂයෙන් රටේ ජනතාව විදියට ඒ කටයුත්තත් එක්ක එකට එකතු වෙන්න කැමතියි කියන කාරණාව මතක් කරනවා. බොහොම ස්තුතියි. අපිත් එක්ක එකතු වුණාට. හොඳයි හිතතුනි අපි ඔබෙන් නිවසින් සමුගන්න සූදානම්. අදට තීරණය සජීව සංවාදය මේ විදිහට අවසන් කරන්න සූදානම්. යලිත් ලබන අගහරුවාදා දවසේ රාත්‍රී 10:30ට අපි ඔබේ නිවසට එනවා තීරණයක් අරගෙන. සුබ රාත්‍රියක් ඔබට.